ස්වාමීන් වහන්සේගෙන්ද බෝධ අපරකේ පඤ්ඤාසාර පොඩි ස්වාමීන් වහන්සේගෙන්ද වැඩ සිටිනා අනිකුත් සීලම ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. ගෞරවනීය පින්වත් සහෝදර සහෝදරිනි, අද ඉරිද සන්ධ්‍යා භාගය අපට ඉතාමත් වාසනාවන්ත අයුරින් ගත කිරීමට අපට ඒ පරම ගම්භීර අභිධර්ම දේශනාව සිදු කිරීමට අප කරේ අනුකම්පාවෙන් මෙම ස්ථානට වැඩම කර සිටිනවා පූජ්‍යපාද තපෝවනේ රත්න ස්වාමීන් වහන්සේ. අප සියලු දෙනාම සාදුනාදයක් පවත්වා පූජ්‍යපාද තපෝවනේ රත්න ස්වාමීන් වහන්සේට ආරාධනා කර සිටිමු. අප සියලු දෙනා තිස්සන සහිත පංචශීලයේ පිහිටුවා ඉන් අනතුරුව ඒ පරම ගම්භීර ශ්‍රී සද්ධර්ම දේශනාව ආරම්භ කරන ලෙසට සාදු සාදු සාදු. කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි, තිසරණ සහිත පංචශීල සම්පත්තියේ පිහිටන්නට নমස්කාරය කියන්නේ. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං ආමභන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි රාමේරේ මච්චපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි පීතිසරණ සහිත වූ මේ තිසරණ සහිත වූ පංචශීලය පංච සීලය මාර්ගඵල මාර්ගඵල නිවන් අවබෝධ වීම පිණිසම නිවන් අවබෝධ වීම පිණිස හේතු වේවා හේතු වේවා තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත ආමභන්තේ සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා
ධම්මාසවන කාලු අයන් බදන්තා Sadhu, sadhu, sadhu. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස Sadhu, sadhu, sadhu. කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි සෑම ඉරිදා දිනකම රාත්‍රී මේ මොහොතේ සිද්ධ කරන අභිධර්මයේ කියා දෙන වැඩසටහනයි අදත් මේ විදිහට ආරම්භ කරන්නේ. රත්නපුර පදිංචි සුපින්වත් ව්‍යාපාරික ජයලාල් මැතිතුම් මැතිණිය දූ දරුවන් නිර්මාණය කරලා අප වෙනුවෙන් මිලදී අරගෙන පූජා කළ මිනිපුර අමාසාදි තපුවන ආරාණ සේනාසනයේ සිට අප සිල් සපරැක්ගේ පඤ්ඤාසාර පොඩි හාමුදුරුවෝ සම්බන්ධ වෙනවා. විවිධ රටවල් වල සිටිමින් ඔය සත්පුරුෂයෝ හැමදෙනාම සම්බන්ධ වෙනවා. අද ධර්ම දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ සුපින්වත් අපේ දුබාහි පදිංචි ධම්මිකමගේ මහත්මාණන් සහ එදයාපුර මහත්මිය ශාන්තිකමගේ මහත්මිය විසින්. කරුණාවන්ත ගුණබර පින්වත්නි, දැන් ඔය ඇත්තු දවසින් දවස ලං වෙන්නේ පින්වත්නි අතිශයින්ම සුන්දර ධර්ම කාරණා රාශියකට. අද දවසේත් ඔය ඇත්තන්ට චෛතසික වලට අදාළව එහි අවසන් පාඩම කියලා දෙනවා. ඊට පස්සේ ඔය ඇත්ත බොහොම අපූර්ව පාඩම් කීපයකට තමයි පය තියන්නේ. ප්‍රකීණක සංග්‍රහයේදී එක එක ධර්ම කොටස හඳුන්වලා දෙනවා. වේදනා ගැන ආදී කරුණු ගැන. ඊට පස්සේ කෘත්‍ය සංග්‍රහයේදී සිත් වලින් දොරටු වලින් විවිධ විදියට සිද්ධ වෙන වැඩ කටයුතු ගැන කියලා දීලා ඊට පස්සේ බොහොම අපූර්ව තැනකට ඔබ අරන් යනවා චිත්ත වීති වලට. එහෙම බොහොම රසවත් පාඩම් පෙළක් ඔබට ඉදිරියේදී හම්බ වෙනවා. ඒවා අහනකොට ඉගෙන ගන්නකොට ඔය ඇත්තන්ගේ අල්ල උඩ තිබ්බ නෙල්ලි ගෙඩියක් වගේ අතඹුලක් වගේ මුළු මහත් දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ සතර අපාගත ඇත්තන්ගේ ඉපදෙන්න ඉන්න යම්කිසි කාරණාවක් ගැන ඔබ දැනගත යුතුද? මේ හැම කරුණක් ගැන වැටහෙන්න පටන් ගන්නවා. ඔය ඇත්තන්ට මොනම හෝ තැනක කුමන හෝ ආකාරයකට යම් දහම් ගැටලුවක් ආවොත් ඒකට සනිකවම උත්තරෙත් දෙන්න පටන් ගන්නවා. ඔය ඇත්තොත් එක කවුරු හරි කෙනෙක් ධර්ම සාකච්ඡාවක් මොනවා හරි ගැටලුවක් කරනකොට ඔබට වහ උත්තර ටික ලැබෙනවා. මේකයි පිළිතුර ආදී විදිහට. ඒ අපූර්ව පාඩම් පෙළට දැන් ඔබ බොහොම සමීප වෙලා පින්වත්නි චෛතසික කාණ්ඩයේ ඒ සිත් තුළ යෙදෙන චෛතසික ධර්ම හඳුනා ගන්න තමයි අද මේ සූදානම් වෙන්නේ. අදින් චෛතසික කාණ්ඩයේ අවසන් වෙනකොට ඊළඟට පය තබන්නේ බොහොම අපූර්ව පාඩම් පෙළකට. ඒ පාඩම් පෙළ පටන් ගත්තාම ඔය ඇත්ත නොයිවසිල්ලෙන් ඉඳීවි ඊළඟ පාඩමට එනකම්. පින්වත්නි මේ වෙනකොට ඔය ඇත්තු සිත් 121 ඉගෙන ගත්ත හින්දා ඒ ටික නැවත මතකයට ගන්න වෙනවා. මොකද ඒ හිත්වල යෙදෙන චෛතසික ධර්ම ගැන අපි දැන් කියමින් ඉන්න හින්දා. ඔය ඇත්තු මේ වෙනකොට දන්නවා අකුසල් සිත් 12ක් තියෙන බවත්, එහි ලෝභී මෝහයේ යෙදෙන හිත් 8ක් තියෙන බවත්, ද්වේෂය මෝහයේ යෙදෙන සිත් 2ක් තියෙන බවත්, මෝහයේ විතරක් යෙදෙන සිත් 2ක් තියෙන බවත්. ඒ වාගේ විපාක විදිහට ලැබෙනවා අකුසල විපාක සිත් 7ක්,
ඒ වගේම අටමහා කුසල් සිත්වල විපාක විදිහට ලැබෙනවා. පින්වත්නි කුසල විපාක සිත් 8ක් ක්‍රියාසිත 3ක් ලැබෙනවා. හැබැයි මේ වගේ හේතු යෙදෙන්නේ නැති හින්දා හේතු කියන නමින් හඳුන්වන ධර්ම හය යෙදෙන්නේ නැති හින්දා මේවා අහේතුක සිත් වෙනවා. අහේතුක සිත් 18න් පස්සේ අටමහා කුසල් සිත් වලට තමයි ඔබේ අවධානය යොමු වෙන්නේ. ඒ කාමසෝබන සිත් 24න් කුසල් සිත් 8ට. කුසල් සිත් 8 විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි පින්වත්නි කවුරු හරි කෙනෙක් ඒ කියන්නේ මිනිස්සෙක් හරි සතර අපාගත දිවි කෙනෙක් හරි සතර අපාගත කෙනෙක් හරි දිව්‍ය ලෝකවල ඉන දෙවි කෙනෙක් හරි බ්‍රහ්මයෙක් හරි ඒ කවුරු හරි කෙනෙක් මෑන වෙලාවට ඇතිවන හිස්තර ස්වභාවයන් හින්දා ඒ අයගෙන් දෙවිවරු එහෙම බ්‍රහ්මයෝ එහෙම මැරෙද්දී චුත වෙද්දී ඒ අයගේ මානාසන චිත්ත වීතියේ පින්වත්නි කාමාවචර ජවනයක් තමයි එන්නේ. දැන් සතර අපාගත කෙනෙක් මානයටපත් වෙද්දී ඒ උදවියගේ මානාසන්න සිත්වලට කාමාවචරයේ අකුසල් ජවනයක් තමයි එන්නේ. හැබැයි රූපාවචර ධාන අරූපාවචර ධාන උපදවාගෙන හිටියාට කාමාවචර ජවනයක් තමයි පින්වත්නි මානාසන්න වෙලාවේදී ඒ රූපාවචර අරූපාවචර අයට උනත් ඇති වෙන්නේ. එතෙන්දී දිහේතුක තිහේතුක එහෙම වෙන විදිහ ගැන ඔය ඇත්තන්ට අපූර්වට කොහොමද ඒක වෙන්නේ කියලා ඉදිරියේදී අපි කියලා දෙනවා. මේ වෙනකොට පින්වත්නි කාමාවචර සිත් 54න් කාමසෝබන සිත් 24න් අටමහා කුසල් සිත් ඇතිව ජීවත් වෙන්නට නුවණැත්තෝ පුරුදු කරගන්න ඕන. ඒ කුසල් සිත් වලට විපාක සිත් 8ක් හම්බ වෙනකොට රහතන් වහන්සේලාට ඒ කුසල් සිත් ටික ක්‍රියාසිත තමයි වෙන්නේ. ඊළඟට රූපාවචර ධාන සිත්. රූපාවචර ධාන සිත් 15ක් තියෙනවා. ඒකෙන් 5ක් කුසල් 5ක් විපාක 5ක් ක්‍රියා. ඊළඟට අරූපාවචර සිත් 4ක් තියෙනවා. මේ කුසල් විදිහට 4ක් තියෙනවා. විපාක විදිහට 4ක් තියෙනවා. ක්‍රියා විදිහට ඔක්කොම සිත් එතන එන්නේ අරූපාවචර 12යි. ලෝකෝත්තර සිත් පින්වත්නි 8ක් තියෙනවා. ඒක ධාන වේදයෙන් ආවහම 40ක් වෙනවා. සිත් 89ක් හෝ 121ක් ඒ විදිහට ආවා. ඔබට දැන් එකක් නෑර ඔක්කොම කටපාඩම්. ඒ හැමදේම ඔය ඇත්තන්ගේ දැන් මතකයේ ඇති. දැන් අද උගන්වන පාඩමට අවශ්‍ය හින්දා තමයි මේ ටික අපි කෙටියෙන් මතක් කළේ. පින්වත්නි ඊට පස්සේ චෛතසික ගැන උගන්වන්න පටන් ගත්තා. ඒ චෛතසික ගැන උගන්වද්දී සබ්බචිත්ත සාධාන චෛතසික 7ක් ගැන කියලා දුන්නා. පස්සේ වේදනාව සංඥාව චේතනාව ඒකාග්‍රතාව ජීවිතින්දී මනසිකාරය කියලා. ඒ වගේම ප්‍රකීනක චෛතසික 6ක් ගැන කියලා දුන්නා. විතක්කේ විචාරී අදිමොක්කේ විරිය පීති ඡන්දේ කියලා. ඒ චෛතසික 13 අන්‍ය සමාන රාශිය කියලා එහි ස්වභාවයත් අපි ඔබට ඉගැන්නුවා. ඊළඟට ආවි පින්වත්නි අකුසල චෛතසික වලට. අකුසල චෛතසික 14ක් ඔබ ඉගෙන ගත්තා. මෝහය, අහිරිකය, අනෝත්ථප්පය, උද්ධච්චය කියන 4 හැම අකුසල සිතකම යෙදෙන කවුණු කියලාත්. ලෝභී, ditthිය, මානේ, දෝෂේ, ඉස්සාමච්ඡදී, කුක්කුච්ච, තිනේ මිද්දේ, විචිකිච්ඡාව කියන අකුසල චෛතසික 14 ස්වභාවය ගැන යෙදෙන ආකාරات එක්කම ඉගෙන ගත්තා. ඊළඟට සෝබන රාශියේ චෛතසික 25න් 19ක්ම පින්වත්නි සෝබන සාධාන චෛතසික කියලා
දැනගත්ත ඒ සද්ධා සති හිරි ඔත්තප්ප අලෝභ අදෝස තත්ත්ව මජ්ජතතා කාය පස්සද්දි චිත්ත පස්සද්දි කාය ලහුතා චිත්ත ලහුතා කාය මුදුතා චිත්ත මුදුතා කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා කාය පාගුඤ්ඤතා චිත්ත පාගුඤ්ඤතා කායුජ්ජුකතා චිත්තුජ්ජුකතා කියලා මේ චෛතසික 19 ඔය ඇත්ත ඉගෙන ගත්තා ඒවා සෝබන සාදාන චෛතසික කියලා. ඊළඟට පින්වත්නි ඔය ඇත්ත විරති චෛතසික වැලකෙන්න ඕන චෛතසික 3ක් ඉගෙන ගත්තා. ඒ 3 තමයි සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියලා කියන්නේ. එතනදී පින්වත්නි පාප කර්මයක් කරන්න සිද්ධ වෙන්න අවස්ථාවක් ආවහම කලින් සිල්පද සමාදන් වීමක් නැතිව හරි සිල්පද සමාදන් වෙලා තිබ්බත් ඒවා ගැන කැමැත්ත ඒවා ගැන විශේෂ බලාපොරොත්තුවක් නැතිව පින්වත්නි අකුසලයේ දෝෂේ පමණ සලකලා පවින් වලකින කට්ටියට සම්පatti විරති කියලා ඒ වාගේම සිල්පද සමාදන් වෙලා සිල්පද රැකීම විදියට පවින් වලකින කට්ටියට සමාදාන විරතිය කියලා ඒ වාගේම ලෝකෝත්තර හිතින් සහ මුලින්ම කෙලෙසුන් නැසන අයට ඒක සමුච්ඡේද විරතියක් කියලාත් ඔබ දන්නවා. මේ විරති චෛතසික වලින් පස්සේ අපමඤ්ඤා චෛතසික දෙකක් කරුණා මුදිතා කියලා ඉගෙන ගත්තා. ඒ වගේම නුවණ ගැන විශේෂයෙන්ම ධර්ම මාර්ගයේ ගමන් කරන අයට ඕන කරන අත්‍යවශ්‍යම බල සම්පන්න ආයුධයක් වන ඒ බල සම්පන්න ධර්මයේ ප්‍රඥාව කියලත් ඒ ප්‍රඥාවට තමයි මායයට පහර දෙන්න පුළුවන් කියලා ඔබ දැනගත්තා. හිතින් දැනගන්නවට වඩා හොඳට ගැඹුරින් පැහැදිලිව අරමුණේ සියලු ස්වභාවය හොඳට දැනගන්න පුළුවන් වෙන්නේ ප්‍රඥා චෛතසිකයට. ඒක හඳුන්වනවා අමෝහේ විද්‍යාව කියන නම් වලිනුත්. මේ විදිහට ඔය පින්වතුන් විසින් ඉගෙන ගත්ත චෛතසික 52ක්. දැන් අද පින්වත්නි කලින් ඉගෙන ගත්තේ චෛතසික 52කින් ඔය ඇත්තෝ අන්‍ය සමාන රාශියේ ඒ වගේම මේ අකුසල රාශියේ තියෙන චෛතසික හිත්වල යෙදෙන නොයෙදෙන ආකාරය ගැන දැනගෙන දැන් තියෙන්නේ සෝබන චෛතසික යෙදෙන නොයෙදෙන විදිය ගැන දැනගන්න. අද පාඩමට දැන් යොමු වෙන්න කලින් මතකයේ ගත්තේ අද පාඩම ඔබට අපේ පොඩි හාමුදුරුවෝ තියෙනවා අපේ චතුර සතිත් මහත්මයාත් ඒ ටික ඔය ඇත්තන්ට ලබා ගන්න පුළුවන් විදිහට දාලා තියෙනවා. පින්වත්නි ඔබ දැන් ඒ පෙරලා ගන්න. සෝබන චෛතසික යෙදෙන නොයෙදෙන විදිය. සෝබන චෛතසික අතරින් සෝබන සාධාන චෛතසික 19 59ක් වුණු සෝබන සිත්වල වෙනසක් නැතුව යෙදෙනවා. සෝබන චෛතසික 25ක් තියෙනවා. ඒකෙන් 19ක් සෝබන සාධාරණ. ඒ සෝබන සාධාරණ චෛතසික සෝබන සිත් 59ෙම යෙදෙනවා. ඊට පස්සේ විරති චෛතසික 3ක් තියෙනවා. විරති චෛතසික 3 ලෝකෝත්තර හිත්වල පින්වත්නි හැම වෙලාවෙම එකට යෙදෙනවා. හැබැයි ලෝකෝත්තර සිත්වල එකට යෙත්නට ලෞකික සිත්වලදී කාමාවචර කුසාසිත 8 යෙදෙන්නේ සමහර අවස්ථාවලදී වෙන වෙනමයි. කාමාවචර කුසලයේ එකපාරකට යෙදෙන්නේ විරති චෛතසික වලින් එක චෛතසිකයක් විතරයි. එතකොට කාමාවචර කුසලයේ එකපාරකට විරති චෛතසික වලින් එක චෛතසිකයක් විතරක් යෙදනවා. ලෝකෝත්තර හිත්වල නම් මේ විරති චෛතසික 3 එකට යෙදනවා හැම හිතකම. කාමාවචර කුසාසිත වලදී එකපාරකට එකයි යෙදෙන්නේ. මේ ටික කියද්දිම ඔය ඇත්තන්ට දැන් පැහැදිලි වෙන්න ඕනේ විරති කියන්නේ පින්වත්නි ඔය ඇති සම්මා කම්මන්ත සම්මා වාචා සම්මා ආජීව කියන කරුණු තුන. එතෙන්දී සම්මා කම්මන්තේ මතක් කරගන්න ඕනේ, සම්මා වාචා මතක් කරගන්න ඕනේ, සම්මා ආජීවයේ මතක් කරගන්න ඕනේ. කොහොමද මේ හිතවල යෙදෙන්නේ කියලා ඔබ චිත්තයක් හිත තුළ ඇති කරගන්න. අපමඤ්ඤා චෛතසික දෙකක් තියෙනවා.
ඒ අපමඤ්ඤා චෛසික දෙක කරුණා මුදිතා. පළවෙනි ධානය හිතේ, දෙවෙනි ධානය හිතේ, තුන්වෙනි ධානය හිතේ, චතුර්ථ ධානය හිතේ, ඒ වගේම රූපාවචර සිත් 12, කාමාවචර කුසල් සිත් 8 කියන මේ හේතු යෙදෙන කාමාවචර ක්‍රියාසිත 8 කියන මේ සිත් 28 සමහර අවස්ථාවලදී වෙන් වෙන්ව යෙදෙනවා. කරුණා මුදිතා චෛතසික දෙක වෙන වෙනම සමහර අවස්ථාවල යෙදෙනවා. කරුණා මුදිතා කියන චෛතසික දෙක එක හිතක එකපාර යෙදෙන්නේ නැහැ. ඉතින් සෝමනස්ස සහගත හිත්වල ඇරෙන්න උපේක්ඛා සහගත හිත්වල කරුණා මුදිතා චෛතසික යෙදෙන්නේ නැහැ කියලා පැරණි ආචාර්ය මතයක් තියෙනවා. ඒ මතයේ විදිහට ගත්තොත් කරුණා මුදිතා චෛතසික දෙක යෙදෙන සිත් හම්බ වෙන්නේ අපිට 20ක්. පින්වත්නි ඊළඟට ප්‍රඥා චෛතසිකය. ප්‍රඥා චෛතසිකය ඥාන සම්පයුත්ත කාමාවචර සිත් 12ම යෙදෙනවා. කොහොමද ඥාන සම්පයුත්ත කාමාවචර සිත් 12ක් හැදෙන්නේ කියන්න බලන්න. ඥාන සම්පයුත්ත කාමාවචර සිත් 12ක් හැදෙන්නේ කොහොමද? මහා කුසල් සිත් 8යි. මහා කුසල් 4යි විපාක 4යි විපාක 4යි ක්‍රියා 4යි. බොහොම හොඳයි පින්වත්නි. එතකොට අටමහා කුසල් සිත්වල ඥාන සම්පයුත්ත 4යි, විපාක සිත්වල ඥාන සම්පයුත්ත 4යි, රහතන් වහන්සේලාට ඇතිවන ක්‍රියා සිත්වල ඥාන සම්පයුත්ත 4යි. අන්න එහෙමයි 12 හැදෙන්නේ. ඔය ඇත්ත කොච්චර හොඳද? එතකොට ඔන්න ඔය 12 පින්වත්නි ප්‍රඥා චෛතසිකයේ යෙදෙනවා රූපාවචර සිත් 15, අරූපාවචර සිත් 12, ලෝකෝත්තර සිත් 8 කියන සිත් 47ක යෙදෙනවා. ප්‍රඥා චෛතසිකය කාමාවචර සිත් 12කයි, රූපාවචර සිත් 15 යෙදෙනවා. අරූපාවචර සිත් 12 යෙදෙනවා, ලෝකෝත්තර සිත් 8 යෙදෙනවා. ඒ විදිහට ගන්නකොටම රූපාවචර අරූපාවචර උප්පත්ති ති හේතුක බව දැන් හොඳටම පැහැදිලිනේ. ති හේතුක උපතක්මයි. එතකොට ඊළඟට පින්වත්නි සෝබන සාධාරණ චෛතසික 19 සිත් 59ක යෙදෙනවා. විරති 3 සිත් 16ක යෙදෙනවා. අපමඤ්ඤා 2 සිත් 28ක යෙදෙනවා. ප්‍රඥා චෛතසිකය සිත් 47ක යෙදෙනවා. අහපව නැවතත් සෝබන සාධාරණ චෛතසික 19 සිත් 59ක යෙදෙනවා. විරති චෛතසික 3 සිත් 16ක යෙදෙනවා. අපමඤ්ඤා චෛතසික 2 සිත් 28ක යෙදෙනවා. ප්‍රඥා චෛතසිකය සිත් 47ක යෙදෙනවා. දැන් ඔය ඇත්තන්ට සෝබන සිතක් පාසා පින්වත්නි කොච්චර සෝබන චෛතසික යෙදනවද කියලා තේරුම් ගන්න පුළුවන්කම ලැබෙවි. සෝබන සාධාරණ 19 හැම සෝබන හිත්වලම යෙදෙන හින්දා ඔය ඇත්තන්ට ඒක අමුතුවෙන් දැනගන්න ඕනේ නැති වුණාට සමහර සිත් එක්ක විතරක් යෙදෙන සෝබන චෛතසික 6ක් තියෙනවා. ඒ තමයි විරති, අපමඤ්ඤා, පඤ්ඤා කියලා කියන්නේ. විරති චෛතසික 3යි, අපමඤ්ඤා චෛතසික 2යි, ප්‍රඥා චෛතසික 1යි. එතකොට මේ විරති චෛතසික 3 යෙදෙන හිත් දැන් ඔබ දන්නවා. අපමඤ්ඤා චෛතසික 2 යෙදෙන හිතුත් දැන් දන්නවා. ප්‍රඥා චෛතසික යෙදෙන හිතුත් දැන් දන්නවා. කොහොමද කොයි හිතේ කොයි චෛතසික යෙදෙන්නේ කියලා දැන් ඔය ඇත්තන්ට හොඳටම පැහැදිලි. හැමෝටම තේරුණාද? එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි. හොඳයි. එහෙමනම් පැහැදිලි ඇති. ඉතින්දි පින්වත්නි මේ කරුණ ටිකත් මතක් කරගන්න. කාමාවචර කුසල් සිතේ විරති චෛතසික යෙදෙන එක සම්බන්ධව සමහර වෙලාවට යෙදෙනකොට සියල්ල එකවර යෙදෙන්නේ නැතුව වෙන යෙදීමත් කියන මේ කවුණු ටික හරියට නුවණට හසු කරගන්න.
දැන් අපි මෙහෙම කියමුකෝ. පින්වත්නි දැන් වෙනදා නම් මගේ අතින්ම ලියවුණු සටහන් ටික ඔය ඇත්තන්ට දෙන්නේ අපි ඒ අදාළ තැන් වලින් අද ඔය ඇත්තන්ට අපේ රේරුකාන් චන්දිමල හාමුදුරුවන්ගේ පොතේ ඒ පාඩමට අදාළව තියෙන කොටස් වලින් තමයි ඔය ඇත්තන්ට මේ කවුණු ටික පෙන්නලා තියෙන්නේ. මොකද සංඛ්‍යාමය වශයෙන් ඒ කවුණු ඔය ඇත්තන්ට ලීසි විස්තර වශයෙන් අටුවාව ටීකා ඒ කවුණු ඔක්කොම අරගෙන විස්තර කරන්න ඕනේ. මෙතෙන්දී සංඛ්‍යා වශයෙන් තියෙන හින්දා අපි ඒ විදිහටම ඇතුල් කළා. ඒක බොහොම වටිනවා ඔය ඇත්තන්ට. පින්වත්නි දන් දීම, වැඳුම් පිටුම් කිරීම, බණ කීම, බණ ඇසීම වගේ දේවල් සිද්ධ කරද්දී කාමාවචර කුසාසිතේ විරති චෛතසික යෙදෙන්නේ නැහැ. කාමාවචර කුසාසිත වලින් ඔබ දන් දෙනකොට විරති චෛතසික යෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ විරචෛසික සම්මා කම්මන්ත සම්මා වාචා සම්මා ජීව. වන්දනාමාන කරනකොට බණ කියනකොට බණ අහනකොට ඒ වගේ වෙලාවල් වලදී විරතිචෛසික යෙදෙන්නේ නැහැ. ඒවා යෙදෙන්නේ කාමාවචර කුසාසිතෙන් පින්වත්නි වැරදි වැඩ වලින් වැළකීම් විදිහට සිල් සම්පූර්ණ කරන අවස්ථාවන් වලදී. ඒ කියන්නේ සිල් රකින්නකොට තමයි ඔය ඇත්තන්ට සම්මා කම්මන්ත සම්මා වාචා සම්මා ආජීව කියන මේ ඒ චෛතසික ධර්ම හිත්වල යෙදෙන බව දැනෙන්නේ. හිත්වල යෙදෙන්නේ මේ වෙලාවල් වලට සිල් රකින්නකොට. හැබැයි දන් දීම, වැඳුම් පිදුම් කිරීම, බණ ඇහිීම, බණ කීම වගේ තැන්වලදී පින්වත්නි විරති චෛතසික යෙදෙන්න විදිහක් නැහැ. මොකද ඒක වැරදි වැඩ වලින් වළකින්නට සිද්ධ කරන කාරණාව හින්දා. හැම වැරදි වැඩකීම වැළකීම එකපාර කරන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ වචනයෙන් සිද්ධ වන වැරදි වලින් වළකින්න සිද්ධ වන අවස්ථාවේදී පින්වත්නි ශරීරයෙන් සිද්ධ කරන වැරදකින් වැළකීමක් වෙන්නේ නැහැ. ශරීරයෙන් කරන වැරදි වලින් වළකින වෙලාවේදී වචනයෙන් කරන වැරදි වලින් වැළකීමක් වෙන්නේ නැහැ. සම්මා වාචා චෛතසිකයෙන් බුරු කීමෙන් වළකින අවස්ථාවේදී බුරු කීමෙන් වැළකීම ඇරෙන්න කේලාම් කීම වගේ දේවල් වලින් වැළකීමක් වෙන්නේ නැහැ. කේලාම් කීමෙන් වැළකින වෙලාවේදී බුරු කීමෙන් වැළකීමක් වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට පින්වත්නි කාමාවචර කුසලයේ එක වෙලාවකට විරති චෛතසික එකක් විතරයි යෙදෙන්නේ. දෙක තුනක් යෙදෙන්නේ නැති බව තේරුම් ගන්න ඕන. රූපාවචර අරූපාවචර හිත් පින්වත්නි දුස්චරිතයෙන් වැළකීම් විදිහට උපදින හිත් නෙමෙයි. රූපාවචර අරූපාවචර හිත් කියන්නේ විශේෂයෙන් දියුණු කරගත්ත හිත්. ඒකින්ද රූපාවචර හිත්වල අරූපාවචර හිත්වල විරති චෛතසික යෙදෙන්න හේතුවක් නැහැ. මොකද ඒ හිත් විශේෂයෙන් දියුණු කරගෙන තියෙන හිත් හින්දා. පින්වත්නි මනුස්සයන් දෙවිවරු බ්‍රහ්මයෝ සතර අපාගත ඇත්තෝ ආදී මේ හැමෝගේම අතින් මොනවා හරි අකුසල් වෙනවා නම් කාය වචී මනෝ විදිහට බ්‍රහ්මාදී පිරිස්සලි මනෝ විදිහට එහෙම පින්වත්නි ඒවා කෙරෙන්නේ කෙලෙස් හින්දා. මිනිස්යෝ දෙවිවරු බ්‍රහ්මයෝ සතර අපාගත ඇත්තෝ හැමෝගේම අතින් මොනවා හරි අකුසලයන් වෙනවා නම් ඒවා සිද්ධ වෙන්නේ කෙලෙස් හින්දා. හැබැයි මේ බ්‍රහ්මයෝ අතින් පින්වත්නි කාය කර්ම වචී කර්ම ආදී ඒ කවුන සිද්ධ වෙන්න අවස්ථාවක් නැහැ. මොකද ඒ උදවිය විශේෂ දියුණුවක් ලැබලා තියෙන හින්දා. එතකොට ලෝකෝත්තර මාර්ග හිතෙන් පාප කර්ම වලින් පින්වත්නි ලෝකෝත්තර මාර්ග හිතින් පව්කම් වලට හේතු වන කෙලෙස් සම්පූර්ණයෙන්ම නැසලා දානවා. එතකොට හැමෝගේම අතින් පාප කර්ම සිද්ධ වෙන්නේ කෙලෙස් ධර්ම හින්දා වුණාට ලෝකෝත්තර හිත උපදවා ගන්නකොට ඒ උදවියගේ සිත සන්තතියෙන් සහ මුලින්ම කෙලෙසුන් නැසනවා. හතර පාරකට කෙලෙසුන් නැසනවා. කෙලෙසුන් නැසීම අනුව පාප කර්ම වලින් වළකින හින්දා හැම වෙලාවෙම ලෝකෝත්තර හිත් එක්ක විරති චෛතසික තුන එකටම යෙදෙනවා. පැහැදිලිද දැන් ඒ ටික?
එතකොට ලෝකෝත්තර හිත් වලින් සම්පූර්ණයෙන්ම කෙලෙසුන් නැසන හින්දා ඒ විරති චෛතසික තුන එකටම යෙදෙනවා. හැබැයි රූපාවචර අරූපාවචර හිත් දුෂ්චරිතයෙන් වැළකීම් විදිහට උපදින හිත් නෙමෙයි, ඒවා දියුණු කරගත් හිත් හින්දා විරති චෛතසික ඒ වගේ දෙන්නේ නැහැ. කාමාවචර හිත්වල අපමඤ්ඤා චෛතසික යෙදෙන්නේ දුක්ඛිත සත්වයින්ට, ඒ කියන්නේ දුක් විඳින සත්වයින්ට අනුකම්පා කරන සුවපත් ඉන්න සත්වයෝ ගැන සතුටු වන අවස්ථාවන් වලදී විතරයි. කරුණා මුදිතා චෛතසික දෙක යෙදෙන්නේ එක්ක දුක් විඳින සත්වයින්ට අනුකම්පා කරමින්, නැත්නම් සුවපත් සතුටින් ඉන්න සත්වයින් ගැන ඇතිවන කරුණවලදී. අනුකම්පා කිරීම, සුඛිතයන් ගැන සතුටු වීම කියන මේ දෙක එකිනෙකට මේ වෙන වෙනම වෙනස් වුණු වැඩ දෙකක් කරන චෛතසික දෙකක්. එකවර එක හිතක අපමඤ්ඤා චෛතසික දෙකම යෙදෙන්නේ නැහැ. කසිනාදී අරමුණු කරන රූපාවචර හිත්වල අපමඤ්ඤා චෛතසික යෙදෙන්නේ නැහැ. ඒවා යෙදෙන්නේ කරුණාව හරි මුදිතාව හරි වඩමින් උපතවාගත් රූපාවචර ධාන හිත්වල විතරයි. එතකොට දැන් කසිනයන් එහෙම වඩලා දියුණු කරගත් රූපාවචර හිත්වල අපමඤ්ඤා යෙදෙන්නේ නැහැ. අපමඤ්ඤා චෛතසික දෙක යෙදෙන්නේ කරුණා මුදිතා කියන මේ දේවල් වඩලා උපදවාගත් රූපාවචර ධාන සිත්වල. එතකොට පින්වත්නි, චෛතසික 52කින් ඉස්සාව, ඒ කියන්නේ පරසම්පatti ඉසතීති ඉස්සා කියවේ දැන් හුඟක් අයට අනුන්ගේ සම්පත් දකිනකොට ඊර්ෂ්‍යාවක් ඇති වෙනවානේ. එතකොට ඉස්සාව දැන් මතක් වෙනවා ඇති, අපි විස්තර කළ දුන්නා. කුක්කුච්චය, මච්චරිය, සම්මා වාචා, සම්මා කම්මාන්ත, සම්මා ආජීව, කරුණා මුදිතා මාන තිනමිද්ද කියන මේ චෛතසික 11 නියමිත සිත්වල සමහර වෙලාවට විතරක් යෙදෙනවා. ඒ හින්දා ඒවා නියමිත හිත්වල සමහර වෙලාවන් වලට විතරක් යෙදෙන හින්දා අනියත යෝගී කියන නමින් තමයි හඳුන්වන්නේ. නියම වශයෙන්ම ඒ සිත්වල යෙදෙන හින්දා ඉතිරි චෛතසික 41ට නියත යෝගී කියලා කියනවා. ඔබ මේ ඉගෙන ගනිමින් ඉන්න පාඩම් ටික අතිශයින්ම වටිනවා. පින්වත්නි, දැනුත් මේ ඉගෙන ගන්න ටික ඔබට අනාගතයේ ප්‍රයෝජනවත් වෙනවා. දෙවිවරුන්ගේ ස්වરૂපී ගැන, බ්‍රහ්මයින්ගේ ස්වરૂපී ගැන ඔබ යම් දවසක මේ මනුස්ස ලෝකේ මගපල් ලබන්නේ නැතුව ඔබ දිව්‍ය ලෝකයකට ඇලොම් කරලා නෑ මං දිව්‍ය ලෝකේ මගපල් ලබනවා කියලා හිතාගෙන ඒ වගේ තැනකටපත් වෙන්න හිතනකොට එතෙන්දිත් ඇති වෙන්නේ මොන වගේ හිතක්ද කියලා ඔබට තේරුම් ගන්න පුළුවන්. මේ කවුන එහෙම දැනගත්තේ. බ්‍රහ්මීන් ගැන එහෙම වුණත් මේ විදිහට මේ කවුන් දැනගද්දී පින්වත්නි, ඔබට ඊළඟට ඉගෙන ගන්න දෙවිවරු ගැන, එහෙම බ්‍රහ්මයෝ ගැන, ඒ අයගේ ආයුෂ, ඒ අයගේ භූමි, ඒ අයගේ ස්වභාවයන්, ඒ අය චුතවන විදිය, උපදින විදිය, ඔය ඇත්තන් මේ මනුස්ස භූමිය වගේම සතර අපාගත ඇත්තන්ගේ විස්තර, ඒ සියලුම ආකාරයේ භූමි විස්තර, සත්ත්ව ලෝකයේ හැම කාරණාවක් ගැනම ඉගෙන ගනිමින් යනකොට මෙන්න මේ කියලා දෙන කවුන ටික ගොඩක් උපකාර වෙනවා. මොකද මේ වාගේ කර්ම විපාකයන් ඒවට බලපාන විදිය ඒ තැන්වලට ඕනවන හින්දා. දැන් මේ ඇතිවන හැම හිතකටම විපාක සිතක් ලැබෙනවා කියන්නේ ඒ ලැබෙන විපාක හිත නාම රූප වලට පත් වෙනවා කියලා කියන්නේ කොහොමද දෙවියන්ට ඒක බලපාන්නේ? දෙවියන්ගේ නාම රූප වලට, බ්‍රහ්මයින්ගේ නාම රූප වලට, සතර අපාගත ඇත්තන්ගේ නාම රූප වලට ඔය විදිහට ඔබට ඒක හොඳට වැටහෙන්න පටන් ගනීවි. ඒ නිසා මේ කිව්ව කරුණ ටික හොඳට මතක තියාගන්න ඕන. ප්‍රශ්න ටිකකුත් තියෙනවා. පින්වත්නි, විරති චෛතසික. විරති චෛතසික හැම වෙලාවෙම යෙදෙන හිත් මොනවද? ලෝකෝත්තර සිත් 8. ලෝකෝත්තර සිත් 8 විරති චෛතසික හැම වෙලාවෙම යෙදෙනවා. එතකොට අපි මේ හැම වෙලාවෙම යෙදෙන විදිය ගැන අහන්නේ. විරති චෛතසික කියන්නේ මොනවද? සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන චෛතසික. ඒ කියන්නේ අකුසලයෙන් දුෂ්චරිත වලින් වැළකෙන චෛතසික 3යි සම්මා
කියන්නේ. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා කම්මන්ත සම්මා ආජීව. මොනවද මේ සම්මා වාචා කියන්නේ? සාවාදයෙන් වැළකීම, වචනයෙන් සිදුවන වැරදි වලින් වැළකීම. මොනවද? වාචයෙන් වැළකීම, සම්ප්‍රප්පලාපයෙන් වැළකීම. සාවාදය මුසාවාදා පිසුනා වාචා පරුෂ වචනේ සම්පප්පලයේ පිසුනා වාචා. ඒ කියන්නේ මුසාවාදා පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාපා කියන බුරු කීම කේලාම් කීම සරපහස වචන කතා කිරීම හිස් වචන කතා කිරීම කියන අන්න ඒ වයින් වැළකීම තමයි සම්මා වාචා කියලා කියන්නේ. සම්මා කම්මන්ත දැන් හුඟක් කට්ටිය ඕක පටලව ගන්නවා. දැන් අපි පාඩම් ඒ සම්මා කම්මන්තේ කියවුණු තැන් කීපෙදි මේක මතක් කළා. ඔබට පැටලෙන්නේ නැති වෙන්න කවදාවත් පටලවා ගන්න වරදවා ගන්න එපා. සම්මා කම්මන්ත කියන්නේ නිවැරදි රැකියා නිවැරදි කර්මාන්ත කියලා හිතන්න එපා. ඒක වැරදි. සම්මා කම්මන්ත කියන්නේ පින්වත්නි වැරදි ක්‍රියා තුනෙන් වැළකීන එකට. එතකොට වැරදි ක්‍රියා තුනක් තියෙනවා. ඒ වැරදි ක්‍රියා තුන සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයේ වාදවය හැසිරීම, මේකෙන් වැළකීලා නිවැරදි ක්‍රියා තුනක් කරන්නට ඕනේ. ඒකෙන් සතුන් මැරීමෙන් වැළකීම, සොරකම් කිරීමෙන් වැළකීම, කාමයේ වාදව හැසිරීමෙන් වැළකීම කියලා. සම්මා කම්මන්ත කියන්නේ මේ නිවැරදි ක්‍රියාවලට. ඊළඟට පින්වත්නි සම්මා ආජීව. සම්මා ආජීවය අතිශයින් වැදගත් ගිහි ජීවිත ගත කරන ඔය ඇත්තන්ට. හුඟක් කට්ටිය අත්හැරීම කියන වචනේ හරියට අවභාවිතා කරනවානේ. අත්හරින්න කිව්වහම සමහරුන් හිතන්නේ කෑම කන එකත් අත්හරින්න ඕනේ, ඇඳුම් පැළඳුම් අන්න එකත් අත්හරින්න ඕනේ, මව්පියන්ට උපස්ථාන කරන එක, දූ දරුවන්ට සලකන එක, තමන්ගේ ඇස්වල පෙනීම ලබා ගන්න එක, කන් වල ඇහිීම ලබා ගන්න එක, මිනිස්සෙක් වෙලා උපදින එක, දෙවියෙක් වෙලා උපදින එක, නිවන් දකින්නකන් අන්තිම මොහොත දක්වා ඕන කරන ඒ හේතු වැඩපිළිවෙලේ පින්වත්නි කුසල හේතු ඕන කරන පැත්ත ගැන පොඩ්ඩක්වත් අවධානය යොමු කරන්න නැතුව ඒව ඔක්කොම අත්හරින්න කියලා සමහරවල් හිතනවා. හැබැයි ඒක වැරදි. මෙතනදී සම්මා ආජීවයේ භාග්‍යවතුන් වහන්සේ සූත්‍ර දේශනා රාශියකම මංගල ව්‍යග්ගපච්ච ධම්මික පරාභව ආදී විවිධ තැන්වලදී දේශනා කළා තියෙනවා. ඒ කිව්වේ සම්මා කම්මන්ත සම්මා වාචා දෙකේ යුක්තව දෙහැම උපයාගත් දෙහැමි තනියෙන් ජීවත් වෙන්න ඕනේ තමන් මැරෙනකම්. තමන් සහ තමන්ගේ යැපෙන්නන්ට කරදරයක් නොවන විදිහට ජීවත් වෙන්න පුළුවන් විදිහට ආහාර පාන ඉදුම් හිටුම් භවභෝග සම්පත් බුද්ධි විඳින්න පුළුවන් විදිහට රාජ්‍ය පරිපාලනයන් දුර්වල වුණත් ආර්ථික ගැටලු නිර්මාණය වුණත් රට තුල කුමන වූ ආකාරයකට ඒ පවතින මුදල් ඒකක වල වටිනාකම් අඩුව ගියත් කොහොම කොයි විදිහකට වුණත් තමන්ගේ ජීවන පැවැත්මට බාධාවක් නොවන විදිහේ ආර්ථික වැඩපිළිවෙලක් පවත්වා යන්න ඕනේ කිසිම මසුරුකමක් නැතුව ජීවත් වෙන්න පුළුවන් ආකාරයට දෙහැම උපයාගත් දෙහැමි ධනෙ ජීවත් වෙන්නට ඕන. අකුසල් සිත් ඇති කර ගන්න නැතුව ඥාන සම්පයුක්තව නුවණ මෙහෙවා ප්‍රයෝජනාදිය සලකා කටයුතු කරන්න පුළුවන් විදිහට. මේ විදිහට පින්වත්නි අපි ඉස්සා මච්චරිය කුක්කුච්ච සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කරුණා මුදිතා මාන තින මිද්ද කියන මේ චෛතසික 11 નિયમિત හිත්වල සමහර විටක විතරක් යෙදෙනවා. ඒ නිසා ඒවට අනියත යෝගී කියලා කියනවා. නියත යෝගී කියලා කියන්නේ ඉතිරි චෛතසික 40 ඉතිරි චෛතසික නියම වශයෙන් ඒ සිත්වල යෙදෙන හින්දා ඉතිරි චෛතසික 41ට පින්වත්නි නියත යෝගී කියලායි කියන්නේ. ඉතින් මේ විදිහට කවුණු තේරුම් ගන්න. දැන් අපි ඊළඟ කොටසට යමු වෙන්නේ. පින්වත්නි දැන් ඔය ඇත්තන්ට මේ ටික ඉගෙනගෙන අවසන් වෙද්දී ඔය ඇත්තන්ට දැන් දැනෙන්න ඕන කොහොමද කෙනෙක් අන්ධ වෙලා ඒ කෙනා අන්ධව ඉන්නකොට හිතන්නේ පතන්නේ ජීවත් වෙන්න කියලා. ඒ අයගේ සිතුම් පැතුම් කොහොමද කියලා. මොකෝ දැන් ඔය ඇත්තන්ට බහුසුතකමක් කියන බොහෝ ඇසූ පිරූතෙන් දැන් ඒ නාම රූප ධර්ම ගැන දැන් බොහෝ ඇසූ පිරූතෙන් කමක් නේද මේ ලැබෙන්නේ. නාම රූප ධර්ම ගැන බොහෝ ඇසූ පිරූතෙන් ඇති නුවණක් ඔබට ලැබෙනවා. අන්ධ කෙනෙක් ගැන ගොළු බිහිරි මන්ද බුද්ධිය කෙනෙක් ගැන
දෙවිවරු හිතන පාත්න විදිය, බ්‍රහ්මයෝ හිතන පාත්න විදිය, සතර අපාගත ඇත්තන්ග සිතුම් පැතුම් ස්වභාවය එහෙම ඒ අයට වැඩි වශයෙන් ඇතිවන හිත්, ඒ වගේම උදේ ඉඳන් රැ වෙනකම් පින්වත්නි සාමාන්‍ය ජීවිතයේ ගිහි ජීවිතවල ගෙවන උදවිය මොන වගේ සිතුම් පැතුම් ඇතිවද ඉන්නේ කියන එක ගැන හොඳ චිත්‍රයක් ඔය ඇත්තන්ට ඇති වෙන්න ඕනේ. දැන් හුඟක් අය කියන කතාවක් ස්වාමීන් වහන්සේලා පැවිදි වෙලා ඉන්නේ. ඒ නිසා මේ ගිහි ජීවිතේ මොනවද ස්වාමීන් වහන්සේලා දන්නේ? අපිනේ අත්දැකීම් විදින්නේ, අපිනේ මේ ගිහි ජීවිතයේ දේවල් ගැන හාමුදුරුවෝ මොනවද දන්නේ කියලා සමහරුන් කියනවානේ. නමුත් ඔය ඇත්තන්ට වඩා හොඳට හාමුදුරුවෝ ඔක්කොම දන්නවා කියලා ඔය ඇත්තන්ට මේ ටික ඇහෙනකොට ඉගෙන ගන්නකොටම තේරෙයි නේද? පින්වත්නි, ඔය ඇත්ත පෙරහැරේ නටන පිරිසක්. හැබැයි අභිධර්මයේ එහෙම දන්න උදවිය පෙරහැර දිහා අපූර්වට බලන් ඉන්න පිරිසක්. ඔබ නටනකොට ඔබ පෙරහැරේ අනිත් නැටුම් එකක්වත් දකින්නේ නැහැ. ඇයි ඔබ නට යනවනේ. හැබැයි පින්වත්නි, ඔක්කොම නැටුම් ටික බලලා ඒ ඔක්කොගෙම නැටුම් වල සාරාංශය අරගෙන වැඩකට නැහැ හිස් කියලා පැත්තකට කරලා මුළු මහත් පෙරහැර ගැනම රචනාවක් ලියනවා වගේ සංඝ රත්නයට කියන්න පුළුවන්. අභිධර්මයේ දන්න හින්දා ඒ ශාස්ත්‍රය ඔබ ඉගෙන ගත්තාම ඔය ඇත්තන්ට ඒක අපූර්වට තේරුම් ගන්න පුළුවන්කම ලැබේවි. එතකොට පින්වත්නි, දැන් සිත වගේම චෛතසික ධර්මවලදී චෛතසික ගත්තාම ඒ සිත්වල යෙදෙන චෛතසික සංඛ්‍යාවක් දැන් දැනගන්න ඕන. මතක තියාගන්න පින්වත්නි, සිත් 89ක් විස්තර වශයෙන් 121ක් කතා කරද්දී අපි කාම භූමි 11ක් ගැන, රූප භූමි 16ක් ගැන, අරූප භූමි 4ක් ගැන ඉගෙන ගත්තා. භූමි 31ක් සම්බන්ධව ඉගෙන ගත්තා. බිත්තර වලින් උපදින අණ්ඩජ විදියට, ජලාබුජ ගර්භාෂයෙන් උපදින ඕපාතිකව ඉබේම පහළවන කුණුබීම් තෙත්බීම් කාණුපල්ලි උපත්තිය ලබන මේ සත්ත්ව ස්වභාවයන් ගැන කෙටියෙන් කතා කළා. ඒ වගේම ධ්‍යාන උපදවා ගන්න විදිය ගැන, සමාධිය හැටි ගැන, නීවරණ ධර්ම ගැන ඒවත් ඒ සිත්වලදී කෙටියෙන් කතා කළා. ඒ වගේම අපි ඒ අදාළ හිත් ගැන කියනකොට හිත් වලට ආවේනික භූමි විස්තරවලදී එක එකනා කෙටියෙන් ඔබට පෙන්නලා දුන්නා. දැන් චෛතසික ධර්ම ගැන කතා කරද්දී චෛතසිකේ හොඳට හඳුන්වලා දුන්නා. දැන් ඒ හිත්වලේ චෛතසික ගැන මේ විදිහට කියලා දීලා ඒ හිත්වලේ චෛතසික සංඛ්‍යාත් කියලා දීලා ඊට පස්සේ ඔය ඇත්තන්ට ඉතා අතිශයින්ම වටිනා, ඔබ බොහොම රසවත්, බොහොම කැමැත්තෙන් අහන, බොහොම ප්‍රබල පාඩම් පෙළක් ප්‍රකීර්ණක සහ චිත්ත වීති ආදී විදියට ඉදිරියට එනවා. එතකොට ඔය ඇත්තන්ට අර ඉගෙනගත්ත භූමි, ඒ සත්ත්ව කොට්ටාස, ඒ විවිධ තැන් ගැන පුළුල් අවබෝධ ඥානයක් එනවා. මොකද මේ අභිධර්මයේ කියන්නේ එකිනෙකට සම්බන්ධයි. මුලදී ඉගෙන ගන්න ටිකම වැඩි දියුණු වෙවි ඊළඟට ඉගෙන ගන්න දේවල් අවබෝධ කරගන්න එකට මුල් ටික අතිශයින්ම උපකාර වෙනවා. මුල් ටික දන්නේ නැතුව මැදහකට යන්න බෑ. මොකද මැදහග කියවෙන කවුණු හරියටම තේරුම් ගන්න මුල ඉඳන් යන්නට ඕන. ඔබ දැන් ඒ පියවරෙන් පියවර ඇවිල්ලා තියෙනවා සෑහෙන දුරක්. එතනදී පින්වත්නි, දැන් අකුසල් සිත්වල චෛතසික යෙදෙන නොයෙදෙන විදිහ තමයි, නොයෙදෙන සංඛ්‍යාව තමයි සංඛ්‍යා විදිහට දැන් ඉගෙන ගන්න. එක එක චෛතසිකයන් මොන හිත්වල යෙදෙනවද කියලා දැන් ඔය ඇත්තෝ දන්නවා. දැන් ඔය ඇත්තෝ කරන්න ඕනේ ඒ හිතේ යෙදෙන චෛතසික සංඛ්‍යාව ගණන් කරලා හොයාගන්න එක. ඒ කියන්නේ එක හිතක කොච්චර චෛතසික යෙදෙනවද කියලා දැනගන්න එක. දැන් මෙතන ඉඳලා ඔය පින්වතුන්ට අපි කියලා දෙන්නේ එක හිතක යෙදෙන ඒ චෛතසික වල ප්‍රමාණය. අන්‍ය සමාන චෛතසික 13ක් තියෙනවා. අකුසල චෛතසික 14ක් තියෙනවා. එතකොට අකුසල සිත්වල යෙදෙන චෛතසික තියෙන පින්වත්නි 27ක්. අන්‍ය සමාන චෛතසික 13ක් තියෙනවා. අකුසල චෛතසික 14ක් තියෙනවා. මේ විදිහට අකුසල සිත්වල යෙදෙනවා පින්වත්නි චෛතසික ධර්ම 27ක්. චෛතසික හොයන එක ලෙහෙසි වෙන්න පින්වත්නි ඒ චෛතසික 27න් සියල්ලෙන්ම අකුසල සිත්වල යෙදෙන චෛතසික වලින් මුලින්ම පින්වත්නි හොයාගන්න මොන චෛතසිකද ඒවා කියලා. දැන් සබ්බචිත්ත සාධාන චෛතසික 7යි තියෙන්නේ.
විතක්ක විචාර විරිය කියන චෛතසික ප්‍රකීනක චෛතසික වලින් තියෙන තුනක්. විතක්ක විචාර විරිය කියන චෛතසික. මෝහ අහිරික අනෝත්තප්ප උද්දච්ච කියන චෛතසික හැම අකුසාසිතකම යෙදෙන චෛතසික. එතකොට මේ සබ්බචිත්ත සාදාන චෛතසිකයි ප්‍රකීනක චෛතසික හයෙන් පින්වත්නි විතක්ක විචාර විරිය කියන චෛතසික තුනයි මෝහය අහිරිකේ අනෝත්තප්පේ උද්දච්චය කියන අකුසල සාදාන චෛතසික හතරයි කියන මේ චෛතසික 14 පින්වත්නි හැම අකුසල සිත්වලම අනිවාර්යයෙන්ම යෙදෙනවා කියලා ඔය ඇත්ත මුලින්ම හිතේ තියාගන්න. එතකොට ඔබට අනිත් මේ සිත්වල යෙදෙන චෛතසික තේරුම් ගන්න පුළුවන්. හැම අකුසල සිතකම අනිවාර්යයෙන්ම සබ්බචිත්ත සාදාන චෛතසික යෙදෙනවා. විතක්ක විචාර විරිය කියන චෛතසික ධර්මات යෙදෙනවා. ඒ වගේම මෝහය අහිරිකේ අනෝත්තප්පේ උද්දච්චය කියන චෛතසිකත් යෙදෙනවා. හැම අකුසල සිතකම අකුසල සිත් 12යිනේ තියෙන්නේ. පින්වත්නි ඊට පස්සේ ඒක මෙන්න මේ විදිහට තේරුම් ගන්න. ලෝභ මූල අකුසල් සිත් 8. පළවෙනි ලෝභ මූල අකුසල් සිත සෝමනස්ස සහගත ditthිගත සම්පයුක්ත අසංකාරික හිත. ඒ හිතේ පින්වත්නි කලින් මේ කිව්ව සබ්බචිත්ත සාදාන චෛතසික 7යි විතක්ක විචාර විරිය කියන චෛතසික 3යි මෝහය අහිරිකේ අනෝත්තප්පේ උද්දච්චය කියන චෛතසික 4යි කියන මෙන්න මේ චෛතසික 14 හැර අමුතුවෙන් යෙදෙන්න තියෙන්නේ අදිමොක්කයයි පීතියයි ඡන්දයයි කියන අන්‍ය සමාන 3යි ලෝභයයි ditthiyයි කියන චෛතසික 2යි. අර 17ට තව 5යි එකතු වෙන්නේ. අදිමොක්ක පීති ඡන්ද කියන චෛතසික 3 එකතු වෙනවා. ඒ වගේම ලෝභේ ditthිය කියන චෛතසික 2 එකතු වෙනවා. එතන චෛතසික 5ක් එකතු වුණා පළවෙනි හිතට අර 14ත් එක්ක. එතකොට අර 14යි මෙතන 5යි එකතු වුණා. ඒ විදිහට ගත්තාම පින්වත්නි ලෝභ මූල පළවෙනි හිතේ අන්‍ය සමාන චෛතසික 13යි අකුසල සාදාන චෛතසික 4යි ලෝභය ditthිය කියන චෛතසික එකතු වුණාම ඔක්කොම චෛතසික 19ක් ආවා. දැන් අපි අකුසල සිත් 12 ගැන ඉගෙන ගන්නේ. අකුසල සිත් 12 චෛතසික 14ක් අනිවාර්යයෙන්ම එනවා. ඒ වගේනොත් පළවෙනි හිතට පින්වත්නි එනවා පළවෙනි හිතට අන්‍ය සමාන චෛතසිකවල ඉතිරි චෛතසික 3. ඒක අදිමොක්ක පීති ඡන්ද කියන එකත් පළවෙනි හිතේ යෙදෙනවා. ලෝභේ ditthිය කියන චෛතසික 2ක් යෙදෙනවා. ඒ විදිහට ගත්තාම චෛතසික 19ක් එනවා. දෙවෙනි හිත. දෙවෙනි ලෝභ මූල හිතේ පින්වත්නි පළවෙනි හිතේ යෙදෙන චෛතසික 19ම යෙදෙනවා. හැබැයි මේ හිතේ තිනය මිද්දේ කියන චෛතසික 2ක් යෙදෙනවා. ඔක්කොම චෛතසික 21ක් දෙවෙනි හිතේ යෙදෙනවා. හැබැයි තිනය මිද්දේ කියන චෛතසික 2 යෙදෙනකොට යෙදෙන්නේ සමහර වෙලාවන් වලට විතරයි. ඊළඟට තුන්වෙනි හිත. තුන්වෙනි හිත ලෝභ මූල අකුසල් සිත් වල තුන්වෙනි හිත පින්වත්නි ඒ හිතේ අන්‍ය සමාන චෛතසික 13ක් යෙදෙනවා. අකුසල සාදාන 4ක් යෙදෙනවා. ලෝභේ මානෙ කියන දෙකක් යෙදෙනවා. චෛතසික ඔක්කොම 19ක් යෙදෙනවා. හතරවෙනි හිතේ තුන්වෙනි හිතේ යෙදෙන චෛතසික වලට තින මිද්ද දෙක එකතු වෙනවා. පස්වෙනි හිතේ පින්වත්නි පළවෙනි හිතේ යෙදෙන චෛතසික 19න් පීතිය ඇරෙන්න ඉතිරි චෛතසික 18 යෙදෙනවා. හයවෙනි හිතේ පින්වත්නි දෙවෙනි හිතේ යෙදෙන චෛතසික 21න් පීතිය හැර ඉතිරි 20 යෙදෙනවා. ඒ කියන්නේ ලෝභ මූල සිත්වල දෙවනියට යෙදෙන හිතේ තිබ්බ පීතිය ඇරෙන්න ඉතිරි චෛතසික ටික යෙදෙනවා.
හත්වන හිතේ අර කලින් කිව්ව තුන්වන හිතේ යෙදෙන චෛතසික 19න් පීතිය ඇරෙන්න ඉතිරි 18 යෙදෙනවා. අටවන හිතේ පින්වත්නි සතරවන හිතේ යෙදෙන චෛතසික 21කින් පීතිය හැරෙන්න ඉතිරි චෛතසික යෙදෙනවා. බලනකොට අර සෝමනස්ස හිතවල යෙදෙන ස්වභාවයේම පීතිය නැතුව මේ උපේක්ඛා හිතවල යෙදෙනවා. හරිම ලේසි මතක තියාගන්න. හරිම පහසුයි මතක තියාගන්න පින්වත්නි බොහොම සුළු මේ සුළු වෙනස්කම් විතරයි තියෙන්නේ. ඊළඟට දේශමූල හිත් දෙකනේ එන්නේ අකුසල සිත්වල. දේශමූල පළවෙනි හිතේ පීතිය නැතිව අන්න සමාන 12ත් ඒ වගේම අකුසල සාධාන 4ක් දෝෂේ ඉස්සා මච්චරිය කුක්කුච්ච කියන 4ක් කියන චෛතසික 20 යෙදෙනවා. ඉස්සා මච්චරිය කුක්කුච්චයන් යෙදෙන්නේ සමහර වෙලාවන් වලට විතරයි. යෙදෙනකොට ඒ වගේ එකක් විතරක් යෙදෙනවා. ඉස්සා මච්චරිය කුක්කුච්ච කියන තුනම එකට යෙදෙන්නේ මේ වගේ එකයි යෙදෙන්නේ. ඊළඟට 10 වෙනි දෝෂ මූල හිත. ඒ කියන්නේ දෝෂ මූල සිත් දෙකෙන් දෙවෙනි එක අකුසල සිත් වලින් 10 වෙනි හිත. දේශ මූල දෙවන හිතේ පළවෙනි හිතේ යෙදෙන චෛතසික 20ට තිනමිද්ද කියන චෛතසික දෙකත් එකතු වෙනවා. දැන් උදේ ඉඳන් රැ වෙනකන් ඔය ඇත්තෝ කරන කියන දේවල් වල ඔබටම පේනවා ඇත්නේ වැඩිපුර ඔබට ඇති වෙන්නේ අකුසල සිත් කියලා. අනාගතේ හොඳ කරදර ගොඩක් කොහොමත් එන්න තියෙනවා කියලා පේනවානේ. පින්වත්නි එතකොට කොහොමද දැන් මේ සිත්වල ක්‍රියාකාරීත්වය වෙන්නේ කියලා ඔය ඇත්තන්ට මේ ටිකේදී දැන් වැටහෙන්න ඕන. අනාගතේ දුක් කරදර කරගත් අකුසල් එන එක නවත්තන්න නම් ඔබට කරගන්න වෙන්නේ මොකද්ද? නෑ පින්වත්නි නිවන් දකින්න. ඔය ඇත්තන්ට මාර්ගඵල ලබන්නයි වෙන්නේ. මාර්ගඵල ලැබුවොත් ඔය ඇත්තන්ට විපාක දෙන එකට අවස්ථාවක් ලැබෙන්නේ නැත්නම් ඉතින් අපරාපරිය වේදනීය කර්ම කවදා කොහේදී හරි විපාක විඳින්න වෙනවා. ඊළඟට 11 වෙනි හිත. 11 වෙනි හිත මෝහ මූල සිත්වල පළවෙනි හිත. මෝහ මූල සිත්වල පළවෙනි හිතේ අදිමොක්ක ඡන්ද පීති කියන ඒවා ඇරෙන්න අන්‍ය සමාන 10ක් එනවා. ඒ වගේම අකුසල සාධාන 4ක් එනවා. විචිකිච්ඡාව යෙදෙනවා. පින්වත්නි චෛතසික 15ක් යෙදෙනවා. අන්‍ය සමාරාසියෙන් අදිමොක්ක ඡන්ද පීති කියන තුන යෙදෙන්නේ නැහැ. ඉතිරි 10 තමයි යෙදෙන්නේ. අන්‍ය සමාරාසිය 13න් අකුසල සාධාන 4 කොහොමත් එනවා. විචිකිච්ඡාව කොහොමත් මේ මොහ මූල සිතේ යෙදෙනවා. විචිකිච්ඡාව ඊට පස්සේ 12 වන මොහ මූල සිතේ දෙන්නේ පින්වත්නි මොහ මූල සිතේ ඡන්දය පීතිය නැතිව අන්‍ය සමාන 11 යෙදෙනවා. අකුසල සාධාන 4 යෙදෙනවා. මේ විදිහට චෛතසික 15ක් යෙදෙනවා. දැන් ඔය ඇත්තෝ ඉගෙන ගත්තේ අකුසල් සිත් 12 යෙදෙන චෛතසික ප්‍රමාණය. අකුසල සිත් 12 දෙන්න තියෙන්නේ පින්වත්නි අන්‍ය සමාරාසයයි අකුසල රාශියයි කියන ඔය කාණ්ඩ දෙකේ චෛතසික විතරයි. සෝභන රාශියේ චෛතසිකය දෙන්නේ නැහැ. අන්‍ය සමාරාශියේ යෙදෙන නොයෙදෙන චෛතසික ප්‍රමාණයන් අපි ඔබට කියලා දුන්නා. ඊතුරු අකුසල රාශියේ චෛතසික වලත් 4ක් අනිවාර්යයෙන්ම යෙදෙන්න ඕන. අනිත්වත් යෙදෙන විදිහ දැන් ඔය ඇත්තන්ට වැටහෙන්නේ නැති. ඊළඟට අහේතුක සිත්වල යෙදෙන චෛතසික සංඛ්‍යාවයි දැන් කියලා දෙන්නේ. අහේතුක හිත්වල යෙදෙන චෛතසික සංඛ්‍යාව. හේතු හේතු කියන වචනයෙන් කියන ධර්ම යෙදෙන්නේ නැති සිත් 18ක් තියෙනවානේ. අහේතුක සිත් ඔක්කොම 18යි. අහේතුක සිත් 18 ක්‍රියාසිත කීයද? 3යි ස්වාමීන් වහන්සේ. ක්‍රියාසිත 3යි. කුසල නිසා ලැබෙන විපාක සිත් කීයද? 8යි ස්වාමීන් වහන්සේ. 8යි ස්වාමීන් වහන්සේ. දැන් ඉගෙනගත්ත අකුසල සිත් 12 නිසා ලැබෙන විපාක සිත් අහේතුක 7යි ස්වාමීන් වහන්සේ. 7යි. හොඳයි පින්වත්නි. එතකොට අකුසල විපාක චක්කු විඥානේ, සෝත විඥානේ, ගහන විඥානේ, જીවහා විඥානේ
කාය විඥානය කියන මෙන්න මේ චක්කු විඥානාදී හිත් පහේ සබ්බචිත්ත සාදාන චෛතසික 7 විතරක් යෙදෙනවා. ඒ වගේම සම්පටිච්ඡන හිතේ සම්පටිච්ඡනයේ ඡන්දය පීතිය විරිය ඇරෙන්න අන්න සමාන චෛතසික 10 යෙදෙනවා. සම්තිරණ හිතේ යෙදෙන්නේ ඒ 10මයි. පින්වත්නි ඔය ඇත්ත විදර්ශනා භාවනා වඩනකොට මේවා ඉගෙනගෙන වාඩි වෙද්දී ඔබට වැටහි හිතා ගන්න බැරි තරම් වේගයෙන් අදාළ කාරණා. ඔය ඇත්තන්ගේ චිත්තසංතතිය අහලකටවත් පින්වත්නි එන්නේ නැති වේවි අවිද්‍යාව. ඔය ඇත්ත අවිද්‍යාව තණ්හාදිය පළවා හරමින් දුක්ඛ සමුදය ධර්ම හොඳට අවබෝධ කරගන්නේ මෙන්න මේ දැනුම ඇතුව විදර්ශනා භාවනාවට වාඩි වෙද්දී. එතකොට පින්වත්නි අකුසල විපාක චක්කු විඥානාදී හිත් පහේ සබ්බචිත්ත සාදාන 7 විතරක් යෙදනවා. සම්පටිච්ඡන හිතේ ඡන්ද පීති විරිය ඇරෙන්න අන්න සමාන චෛතසික 10 යෙදනවා. සම්තිරණ හිතේ යෙදෙන්නේ ඒ 10මයි. දැන් ඒ 7ට තියෙන ඔච්චරයි මතක තියාගන්න. ඊළඟට කුසල විපාක. කුසල විපාක චක්කු විඥානාදී හිත් පහේ සබ්බචිත්ත සාදාන චෛතසික 7 යෙදනවා. සම්පටිච්ඡන හිතේ ඡන්දය පීතිය විරිය ඇරෙන්න අන්‍ය සමාන 10ක් යෙදෙනවා. සෝමනස සහගත හිතේ සම්තිරණයේ සෝමනස සහගත සම්තිරණයේ ඡන්ද විරිය ඇරෙන්න අන්‍ය සමාන 11ක් යෙදෙනවා. උපේක්ඛා සහගත සම්තිරණයේ ඡන්ද පීතිය ඇරෙන්න අන්‍ය සමාන 10ක් යෙදෙනවා. දැන් ඉස්සරහට චිත්ත වීති ඉගෙන ගන්නවානේ. ඔය ඇත්ත දැන් මෙහෙම ඉන්නකොට ඔබේ අතීත භවංගයේ භවංග චාන භවංග උපච්ඡේද පංචද්වාරා වචනේ ඊන් පස්සේ මේ චක්කු විඥානේ ඇවිල්ලා ඒ චක්කු විඥානේ ඊට පස්සේ සම්පටිච්ඡනේ සම්තිරණේ වොත්තපනේට ඇවිල්ලා ජවන් වලට එනකොට කොහොමද චක්කු විඥානේ මොන වගේ චෛතසිකද දෙන්නේ? එතකොට චක්කු විඥානයෙන් ක්‍රේන කාරණාව මොකද්ද? සම්පටිච්ඡනේ සම්තිරණේ ක්‍රේන කාරණාව මොනවද? වොත්තපනේ ක්‍රේන කාරණාව ඊට පස්සේ ජවන් හිත් වලට යනකොට ඔය தත්ත්වය කොහොමද දෙන්නේ කියලා එහෙම ඔබට තේරුම් ගන්න පුළුවන්. එතකොට පින්වත්නි කුසල විපාක චක්කු විඥානාදී පහේ අහපව සබ්බචිත්ත සාදාන 7 විතරක් යෙදනවා. සම්පටිච්ඡනේ ඡන්ද පීති විරිය ඇරෙන්න අන්න සමාන 10 යෙදනවා. සෝමනස සහගත සම්තිරණේ ඡන්ද විරිය ඇරෙන්න අන්න සමාන 11ක් යෙදනවා. උපේක්ඛා සහගත සම්තිරණේ ඡන්ද පීති ඇරෙන්න අන්න සමාන 10ක් යෙදෙනවා. ඊට පස්සේ ඉතුරුනේ තව හිත් 3යි. ඒ තමයි අහේතුක ක්‍රියාසිත 3. පංචද්වාරා වචන හිතේ පින්වත්නි ඡන්ද පීතිය ඇරෙන්න අන්න සමාන චෛතසික 10ක් යෙදනවා. ඡන්ද පීති විරිය කියන 3 ඇරෙන්න පංචද්වාරා වචනේ. මනෝද්වාරා වචනේ ඡන්ද පීතිය ඇරෙන්න අන්න සමාන 11ක් යෙදනවා. හසිතෝපාදී ඡන්දේ ඇරෙන්න අන්න සමාන 12ක් යෙදෙනවා. අන්‍ය සමාන චෛතසික 12ක් යෙදනවා හසිතෝපාදී. එතකොට මනෝද්වාරා වචනේ ඡන්දේ පීතිය ඇරෙන්න අන්‍ය සමාන 11ක් යෙදෙනවා. පංචද්වාරා වචනේ ඡන්දේ පීතිය ඇරෙන්න අන්‍ය සමාන චෛතසික 10ක් යෙදෙනවා. දැන් ඔය ඇත්තෝ අහේතුක සිත් 18 යෙදින නොයෙදින චෛතසික දැනගත්තේ. දැන් හරිම සරලව ඔබට හොඳට වැටහෙනවා ඇති. යම් කිසි නොවැටහුණු තැනක් ආවා කියන්නකෝ. ඔය ඇත්තෝ මේ චෛතසික පාඩම අද ඉවර වෙලා ඊට පස්සේ ඔබට අපි ආයතන ගැන උගන්වලා වේදනාදී කවුණු උගන්වලා ප්‍රකීර්ණක සංග්‍රහය කාරණා ටික උගන්වලා පින්වත්නි ඊට පස්සේ කෘත්‍ය සංග්‍රහය ඒ කියන්නේ ඒ ධර්මතා වලින් කියන කාරණා ටිකත් උගන්වලා චිත්ත වීති වලට ඇවිල්ලා ගලපලා ගන්නකොට ඔය ඇත්තන්ට පින්වත්නි නිදානයක් මේ තැම්පත් කළා වගේ මතුවේවි මෙන්න මේ ඉගෙනගත්ත කාරණා ටික ඒ තැනේදී. පුදුම සතුටක් ඒ වෙලාවට ඔබට ඇති වේවි. මතක තියාගන්න අතඹුලක් වගේ සත්ත්ව සංඛාර අවකාශ ලෝකයන් දැනේවි. එහෙම වුණා කියලා මානයක් නම් ඇති කරගන්න එපා. ඒ වෙලාවන් වලට අභිධර්මයේ දන්නවා කියලා අභිධර්මයේ නොදන්නා කට්ටිය දැන් සමහර ස්වාමීන් වහන්සේලා සමහර ගිහි පැවිදි අය ළඟට එහෙම ගිහිල්ලා ඔබ වහන්සේ මේක දන්නවද? ඔබතුමා මේක දන්නවද? ඔහොම එහෙම අහන්න යන්න එපා ඔය ඇත්තෝ.
ඔය ඇත්තෝ අභිධර්ම ඉගෙන ගන්න ඕන ඔබ තුල කෙලෙස් ධර්ම නැති කර ගන්නට. ඊට පස්සේ කාමසෝබන හිත්වල යෙදෙන චෛතසික සංඛ්‍යාව. අපි දැන් සිත් 30ක යෙදෙන චෛතසික ඉගෙනගෙන අවසන්. දැන් තියෙන්නේ කාමසෝබන සිත් 24 යෙදෙන චෛතසික හන්න ගන්න එක. අන්‍ය සමාන චෛතසික 13යි සෝබන 25යි කියන චෛතසික 38 කාමසෝබන සිත්වල යෙදෙන චෛතසික. කාමසෝබන සිත්වල අකුසල චෛතසික 14 යෙදෙන්නේ නැහනේ. කාමසෝබන සිත්වල යෙදෙනවා යෙදෙන්න තියෙන චෛතසික පින්වත්නි 38යි. ඒ තමයි අන්‍ය සමාන 13යි සෝබන චෛතසික 25යි. එතකොට මේ 38න් තමයි අපි බලන්න ඕන කොහොමද මේ සිත් 24ට චෛතසික ලැබෙන්නේ කියලා. මේ වගේනොත් පින්වත්නි උපේක්ඛා සහගත සිත්වල ප්‍රීතියත් ඒ වගේම ඥාන විප්‍රයුක්ත සිත්වල ප්‍රඥාවත් යෙදෙන්නේ නැහැ. දැන් හොඳට මතක තියාගන්න උපේක්ඛා සහගත සිත කියනකොටම ප්‍රීතිය නැති හිතක් කියලා තේරුම් ගන්න ඕනේ. ඥාන විප්‍රයුක්ත හිත කියනකොටම ප්‍රඥාව නැති හිතක් කියලා තේරුම් ගන්න ඕන. අප්‍රමඤ්ඤා විරති විපාක හිත්වල යෙදෙන්නේ නැහැ. එතකොට විපාක හිත් ගැන කතා කරද්දී අප්‍රමඤ්ඤා චෛතසිකත් ඒ වගේම විරති චෛතසික තුනත් අප්‍රමඤ්ඤා චෛතසික දෙකත් විරති චෛතසික තුනත් විපාක හිත්වල යෙදෙන්නේ නැහැ කියලා තේරුම් ගන්න ඕන. ක්‍රියාසිතවල අප්‍රමඤ්ඤා චෛතසික යෙදෙනවා ඒ වුණාට විරති චෛතසික යෙදෙන්නේ නැහැ කියලා තේරුම් ගන්න ඕන. ක්‍රියාහිත්වල අප්‍රමඤ්ඤා චෛතසික යෙදෙනවා ඒ වුණාට විරති චෛතසික යෙදෙන්නේ නැහැ. ඔන්න ඔය ටික හිතේ තියාගත්තාම ඔබට මේ සිත් ගැන තේරුම් ගන්න එක තවත් ලේසි වෙනවා. අහපව මතක් කරනවා කොහොමත් ඉදින්න තියෙන්නේ 38ක්. ඒ කියන්නේ චෛතසික 38යි මේ සිත් 24 යෙදෙන්න තියෙන්නේ. ඒ චෛතසික 38 වෙන්නේ අන්‍ය සමාන රාශී චෛතසික 13යි සෝබන රාශී චෛතසික 25යි. මේ වගේනොත් උපේක්ඛා සහගත හිත්වල ප්‍රීතිය යෙදෙන්නේ නැහැ. ඥාන විප්‍රයුක්ත හිත්වල ප්‍රඥාව යෙදෙන්නේ නැහැ. අප්‍රමඤ්ඤා වගේම විරති කියන ඒ චෛතසික පහ පින්වත්නි විපාක හිත්වල යෙදෙන්නේ නැහැ. ක්‍රියා හිත්වල අප්‍රමඤ්ඤා චෛතසික දික යෙදුනාට විරති චෛතසික යෙදෙන්නේත් නැහැ. ඒකට හේතුව ක්‍රියා හිත් රහතන් වහන්සේලාට ඇතිවන හිත් හින්දා. කාමාවචර කුසල් සිත්වල පළවෙනි දෙවන හිත් දෙකේ අන්‍ය සමාන 13 සෝබන 25 කියන චෛතසික සිත් 8ම යෙදෙනවා 38ම යෙදෙනවා. එතකොට කාමාවචර කුසල් සිත්වල පළවෙනි කුසල් හිතේ දෙවෙනි කුසල් හිතේ අන්‍ය සමාන චෛතසික 13ම යෙදෙනවා. ඒ කියන්නේ සබ්බචිත්ත සාදාන චෛතසික 7යි ප්‍රකීනක චෛතසික 6යි කියන ඒ පස්ස වේදනා සංඥා චේතනා ඒකාගතා ජීවිතින්දිය මනසිකාර විතක්ක විචාර අධිමොක්ඛ විදිය පීති ඡන්ද කියන චෛතසික 17ම යෙදනවා. ඒ වගේම සද්ධා සති ආදී විදියට ඔබ කටපාඩම් කරගත් ඉගෙනගත්ත සෝබන චෛතසික 25ම කියන චෛතසික 38ම යෙදනවා. හැබැයි ඒ වුණාට පින්වත්නි හැම වෙලාවෙම විරති චෛතසිකයි අප්‍රමඤ්ඤා චෛතසිකයි යෙදෙන්නේ නැහැ. ඒවා යෙදෙන්නේ සමහර වෙලාවන් වලට විතරයි. අර හිතේ යෙදුනාට යෙදෙනකොට යෙදෙන්නේ සමහර අවස්ථාවල විතරයි. 38ම යෙදෙනවා. 38ම එකපාරම යෙදනවා කියලා නෙමෙයි කියන්නේ. ඒ ක්‍රියාවන් සිද්ධ කරන්නට කටයුතු කරනකොට සමහර අවස්ථාවන් වලදී ඒ ක්‍රියාවට අදාළ කවුනට එක පින්වත්නි ඒ විරති චෛතසික අප්‍රමඤ්ඤා චෛතසික යෙදෙනවා. තුන්වන හතරවන හිත් ඥාන විප්‍රයුක්ත හිත් හින්දා ඒ වායේ ප්‍රඥා චෛතසිකේ ඇරෙන්න පින්වත්නි අර කලින් කිව්ව චෛතසික සිත් 7 යෙදෙනවා. ඔක්කොම චෛතසික 38යි තියෙන්නේ 38ම පළවෙනි දෙවන සිත්වල යෙදෙනවා. තුන්වන හතරවන හිත්වල ඒවා ඥාන විප්‍රයුක්ත හිත් හින්දා ප්‍රඥා චෛතසිකය යෙදෙන්නේ නැහැ. එතකොට 37ක් ඉතුරු වුණා. ඒ 37ම යෙදෙනවා තුන්වෙනි හතරවන හිත්වල.
දැන් ඔය ඇත්තන්ට ගලප ගන්න පුළුවන් වෙන්න ඕන චෛතසික යොදලා ඒ හිත අරගත්තාම ඒ හිතෙන් මෙන්න මේ වැඩේ වෙනවා. දන් දීම වෙන්න පුළුවන්, සීල රැකීම වෙන්න පුළුවන්, භාවනා කිරීම වෙන්න පුළුවන්. මේ විදිහට මෞපිය උපස්ථාන අඹසම යුතුයකම් දෙහැම උපයා ගන්න ධනෙන් ජීවත් වීම ආදී ඒ දෙහැමි වැඩපිළිවෙලේ සියලු කරුණු ඔබට ගලපලා දැන් කරුණු ගොඩනගලා හදා ගන්නත් පුළුවන් වෙන්න ඕන. එතකොට ඊට පස්සේ උපේක්ඛා සහගත සිත් ටික එන්නේ. උපේක්ඛා හොඳයි. ප්‍රශ්නයක් අහුව නෙමෙයිනේ. හොඳයි. හොඳයි පින්වත්නි, උපේක්ඛා සහගත හින්දා පස්වන හිතෙත් හයවන හිතෙත් ඒ හිත් දෙකේ පීතිය ඇරෙන්න අන්න සමාන චෛතසික 12ක් යෙදෙනවා. සෝබන චෛතසික 25ක් යෙදෙනවා. මේ විදිහට චෛතසික 37ම යෙදෙනවා. එතකොට හරියට පළවෙනි දෙවන හිත් වගේ තමයි මේ උපේක්ඛා හිත්වලත් මේ උපේක්ඛා පළවෙනි දෙවන හිත් දෙක. හැබැයි වෙනසකට තියෙන්නේ උපේක්ඛා හින්දා ප්‍රීතිය යෙදෙන්නේ නැහැ. අර සෝමනස්ස හිත්වල පළවෙනි හිත් දෙකේ යෙදනා වගේ අන්න සමාන 12ත් සෝබන චෛතසික 25ත් කියලා චෛතසික 37ක් යෙදනවා. 38ම යෙදෙන්න විදිහක් නැහැ. මොකද මේ හිත උපේක්ඛා වේදනාව තියෙන හිතක් හින්දා. ඊළඟට හත්වන හිතයි අටවන හිතයි ගත්තාම පින්වත්නි හත්වන හිතත් අටවැනි හිතත් හරියට අර තුන්වෙනි හතරවන හිත වගේ මේවා උපේක්ඛා මේ වගේ පීතිය යෙදෙන්නේ නැහැ. අන්න සමාන 12යි ඥාන විප්පයුත්ත හින්දා පින්වත්නි ප්‍රඥාව යෙදෙන්නේ සෝබන චෛතසික 24යි කියලා චෛතසික 36ක් යෙදෙනවා. මේ විදිහට ඔය හැත්තන්ට හරිම ලේසි ඒක තේරුම් ගන්න. පින්වත්නි ඔක්කොම යෙදෙන්න තියෙන්නේ 38යි. චෛතසික 38යි. ඒ අන්න සමාන 13යි සෝබන 25යි. ඒ 38 පළවෙනි හිතේ යෙදනකොට ඥාන විප්පයුත්ත සිත්වල ප්‍රඥාව යෙදෙන්න විදිහක් නැහැ. උපේක්ඛා සහගත සිත්වල පීතිය යෙදෙන්න විදිහකුත් නැහැ. ඥාන විප්පයුත්ත සිත්වල පීතියයි ප්‍රඥාවයි දෙක යෙදෙන්න විදිහකුත් නැහැ. උපේක්ඛා සිත්වලදී ඥාන විප්පයුත්ත සිත්වලදී මොකද පීතිය නැති වෙනවා. ඒ වගේම ප්‍රඥාවත් නැති වෙලා යනවා. නැති හිත් වෙනවා ඒවා. ඊට පස්සේ විපාක හිත්. විපාක සිත්වලදී පින්වත්නි දෙවන සිත් දෙකේ අන්න සමාන 13 විරති අපමඤ්ඤා ඇරෙන්න සෝබන චෛතසික 20 කියන චෛතසික 33ක් යෙදනවා. විපාක හිත්වල පළවන දෙවන හිත් දෙකේ ඒ කියන්නේ 1 2 හිත් දෙකේ සෝමනස්ස වේදනාව තියෙන පළවෙනි හිතේ දෙවන හිතේ පින්වත්නි අන්න සමාන චෛතසික 13 ඒ වාගේම විරති චෛතසික අපමඤ්ඤා චෛතසික කියන මෙන්න මේ චෛතසික ඇරෙන්න සෝබන චෛතසික 21 චෛතසික 33ක් යෙදනවා. ඒ කියන්නේ අන්න සමාන චෛතසික 13 යෙදනවා. විරති අපමඤ්ඤා යෙදෙන්නේ නැහැ. විරති චෛතසික වෙන්නේ සම්මා කම්මන්ත සම්මා වාචා සම්මා ආජීවයෝ අපමඤ්ඤා වෙන්නේ කවුනා මුදිතා. ඒ පහ අත්හැරියාම අපිට හම්බ වෙන්න ඕන 38න් පින්වත්නි 33ක්. 38න් 33ක් හම්බ වෙන්න ඕන. ඒ 33 යෙදෙනවා. ඊළඟට ඥාන විප්පයුත්ත හින්දා තුන්වන හතරවන හිත්වල කලින් කිව්ව කවුණුවල පින්වත්නි චෛතසික 33න් නුවණ ඇරෙන්න ඉතිරි චෛතසික 32 යෙදනවා. පස්වන හයවන හිත් දෙකේ පීතිය ඇරෙන්න අන්න සමාන 12ක් සෝබන සාධාන 19ක් ප්‍රඥාව කියන චෛතසික ඒ විදිහට 32ක් යෙදෙනවා. මේවායින් නුවණ ඇරෙන්න ඉතිරි චෛතසික 31 හත්වන අටවන හිත් දෙකේ යෙදෙනවා. මේ විදිහට පින්වත්නි විපාක හිතු තේරුම් ගන්න ඔබට පහසුයි. ඊළඟට ඉතුරුනේ ක්‍රියාසිත. ක්‍රියාසිත වල පින්වත්නි පළවන දෙවන හිත් දෙකේ අන්න සමාන චෛතසික 13යි සෝබන සාධාන චෛතසික 19යි අපමඤ්ඤා 2යි ප්‍රඥාව කියන චෛතසික 35 යෙදෙනවා. තුන්වන හතරවන හිත් දෙකේ ඒ චෛතසික වලින් නුවණ ඇරෙන්න ඉතිරි චෛතසික 34 යෙදනවා. මේ රහතන් වහන්සේලාගේ හිත් ගැන.
පස්සන 6 වන හිත් දෙකේ පීතිය ඇරෙන්න අන්න සමාන 12 යෙත්නවා සෝබන සාදාන 19 යෙත්නවා අප්පමඤ්ඤා දෙක ප්‍රඥාව කියන මේ චෛතසික 34 යෙත්නවා මේ වගේම ප්‍රඥාව ඇරෙන්න ඉතිරි 33 7 වන 8 වන හිත් දෙකේ යෙදෙනවා මේ විදිහට කාමසෝබන සිත් 24 කාමාවචර සිත් 54න් කාමසෝබන සිත් 24 අටමහා කුසාසිත වල යෙදෙන චෛතසිකත් ඒ වගේම විපාක සිත්වල යෙදෙන චෛතසිකත් ක්‍රියාසිත 8 යෙදෙන චෛතසිකත් ඒ විදිහට ඔය ඇත්ත මතක තියාගන්නට ඕන. දැන් ඔය පින්වතුන්ට මේ චෛතසික ඔස්සේ කල්පනා කරන්න පුරුදු වෙන්න. හිත හඳුනාගෙන ඒ හිත ඔස්සේ කල්පනා කරගෙන අකුසාසිත 12 ඒකෙන් ප්‍රතිසන්දි විපාකය ලබා දෙන එක හිතක් තියෙනවා. උපේක්ඛාසගත අකුසාසිත 12 තියෙනවා. අකුසාසිත 12ට විපාක හිත 7ක් තියෙනවා. විපාක හිත 7 ප්‍රතිසන්දි ලබා දෙන්න පුළුවන් එක හිතක් තියෙනවා. ඒ හිතෙන් සතර අපාය උපදිනවා. එතකොට සතර අපාය උප්පත්තිය ලබන සත්වයින්ට වැඩි වශයෙන් ඇතිවන හිස් ස්වභාවය මනුස්ස ලෝකේ වුණත් ඉන්න අයට අකුසාසිත ඇති වෙනකොට ඒ අකුසාසිත වල ස්වභාවය එහෙම ඒ අයගේ හිතුම් පැතුම් ක්‍රියාකාරකම් ගැන ඔය ඇත්තන්ට මේ චෛතසික ඔස්සේ තේරුම් ගන්න පුළුවන්කම තියෙන්න ඕන. අහේතුක සිත් විවල විපාක සිත් 8ක් ආව කුසල් වලදී ඒකෙන් එකක් තමයි ප්‍රතිසන්දිය ලැබෙන්නේ. ඒ 8න් ඒකෙන් අන්ධගොළු බිහිරි මන්දබුද්ධික ආදී විදියට කෙනෙක් උප්පත්තිය ලැබනවා මනුස්ස ලෝකේ. ඒ වාගේම අටමහා කුසල් සිත් වලදී විපාක සිත් ඔක්කොම ප්‍රතිසන්දිය ලබා දෙන හිත් වෙනවා මනුස්ස ලෝකයේදී. එහෙම සිතුම් පැතුම් ස්වභාවය ඒ වාගේ හිත් තියෙනකොට කොයි විදිහටද කල්පනා කරන්නේ හිතන්නේ කියලා ඔය ඇත්තන්ට දැන් යම් අදහසක් ගන්න පුළුවන්කම තියෙන්න ඕන. මේ ටික කියනකොටම ඔබට හිතෙන්නේ නැද්ද අභිධර්මතර ස්වාමින්වහන්සේ නමක් ඉස්සරහට කවුරු හරි ගිහි කෙනෙක් ඇවිල්ලා වචනයක් දෙකක් පිට කරනකොටම වටපිටාව බලනකොට මොන වගේ චිත්‍රයක් හාමුදුරුවෝ හිතට ගන්නවද කියලා. ඔය ඇත්ත උනත් පින්වත්නි වචනයක් දෙකක් පිට වෙනකොටම කාගෙන් උනත් හැරෙනකොටම උනත් ඔය ඇත්තන්ට මේ කවණෝ තියෙනවා කියන්නේ නිකන් මේ ඒ අයගේ චිත්තසංතතිය පිනීරකින් මේ ඔය ඇත්තන්ට පින්වත්නි පොළලා ගන්න පුළුවන් වගේ තියෙන ස්වභාවය හොඳට දැනගන්න හැකියාව ලැබෙන හොඳ ඥානයක් ඇති කර ගන්න. එහෙම කිව්වා කියලා අභිධර්මයේ දන්නා ස්වාමින්වහන්සේලාත් එක්ක කතා කරන්න එහෙම බය වෙන්න එපා. ගිහිල්ලා කතා බහ කරලා කටයුතු කරන ඔබේ ආධ්‍යාත්මයේ හාමුදුරුවෝ සනිකවම තීරුම් ගන්නවනේ කියලා හිතන්න එපා. ඔය ඇත්තොත් මේ දැනුම ලබා ගත්තා ඔබටත් පින්වත්නි හොඳ අවබෝධයක් ලබන්න පුළුවන්. ඊළඟට රූපාවචර අරූපාවචර හිත්වලේත් නේ චෛතසික සංඛ්‍යාවත් මෙහෙම තීරුම් ගන්න ඕන. මහත්ගත හිත් ඔක්කොම 27ක් තියෙනවානේ. මහත්ගත හිත්වල යෙදෙන්නේ අන්‍ය සමාන චෛතසික 13ක්. විරති චෛතසික 3 ඇරෙන්න සෝබන චෛතසික 22ක් කියන මේ චෛතසික ධර්ම. එතකොට ඒ චෛතසික යෙදීම වෙනස් වෙන්නේ ධාන අනුව. ධාන අනුව චෛතසික යෙදෙන විදිය වෙනස් වෙනවා. චෛතසික යෙදෙනවා නම් යෙදෙන්නේ අනිවාර්යයෙන්ම මහත්ගත හිත් 27 අන්‍ය සමාන චෛතසික 13යි විරති චෛතසික 3 යෙදෙන්නේ. එතකොට ඉතුරු වෙනවා චෛතසික 25න් චෛතසික 22ක්. එන්න ඒ චෛතසික 22යි මේ අන්‍ය සමාන චෛතසික 13යි කියන චෛතසික ටික විතරයි යෙදෙන්න ඕන. එතකොට පින්වත්නි මෙන්න මේ 35න් ධාන අනුව යෙදෙන විදිය වෙනස් වෙනවා. රූපාවචර කුසල විපාක ක්‍රියා කියන ප්‍රථම ධාන සිත් 3 අන්‍ය සමාන 13 විරතිය ඇරෙන්න සෝබන චෛතසික 22 කියන චෛතසික 35ම යෙදෙනවා. ඒ කියන්නේ චෛතසික 35ම මේ රූපාවචර අරූපාවචර හිත්වල යෙදෙන්න පුළුවන් චෛතසික 35ම යෙදෙන්නේ පින්වත්නි රූපාවචර කුසල විපාක ක්‍රියා කියන සිත්වල ප්‍රථම ධාන හිත් 3.
ඒ කියන්නේ කුසල ප්‍රථම ධානය හිත් තුනේ විපාක ප්‍රථම ධානය හිත් කුසල හිතේ විපාක හිතේ ක්‍රියා හිතේ කියන ප්‍රථම ධානය හිත් තුනේ කුසල හිත් එකයි විපාක හිත් එකයි ක්‍රියා හිත් එකයි. විරති ඇරෙන්න අන්න සමාන 13යි විරති ඇරෙන්න සෝබන චෛතසික 22යි කියන චෛතසික 35ම යෙත්නවා. ඊට පස්සේ ဒုတိ ය ධානය හිතේ ဒုတိ ය ධානය හිත පින්වත්නි කුසල විදිහට එකයි විපාක විදිහට එකයි ක්‍රියා විදිහට එකයි ගත්තාම තුනක් වෙනවා. ဒုတိ ය ධානය හිත තුනේ ඒ චෛතසික වලින් විතරකය ඇරෙන්න ඉතිරි 34 යෙදෙනවා. මොකද විතර්කය නැති කරලා මේ ධානයට සමවද්න හින්දා ධාන උපදවා ගන්න හින්දා තුතිය ධාන හිතුනේ පින්වත්නි විතක්ක ਵਿਚාර දෙකම ඇරෙන්න චෛතසික 33ක් යෙදනවා. එතකොට තුතිය ධාන සිතුනේ විතක්ක ਵਿਚාර දෙක ඇරෙන්න චෛතසික 33ක් යෙදනවා. ඊට පස්සේ චතුර්ථ ධාන හිතුනේ විතක්ක ਵਿਚාර පීතිය ඇරෙන්න චෛතසික 32ක් යෙදනවා. පංචම ධාන හිතුනේ විතක්ක ਵਿਚාර පීතිය අපමඤ්ඤා ඇරෙන්න චෛතසික 30ක් යෙදෙනවා. ඊට පස්සේ මෙතනදිම මේකත් තේරුම් ගන්න අරූපාවචර හිතුත් පංචම ධාන හිත්ම වන හින්දා ඒ වායේ යෙදෙන්නේ රූපාවචර පංචම ධාන හිත්වල තියෙන චෛතසික ධර්මමයි අරූපාවචර හිත් හතර ගැන ඇහුවොතින් ඒකට උත්තරේ පින්වත්නි පංචම ධාන හිත්ුනේ යෙදෙන මේ විතක්ක ਵਿਚාර පීති අපමඤ්ඤා කියන චෛතසික ඇරෙන්න එන ඉතිරි 30 ඒ 30ම තමයි අරූපාවචර සිත් හතරේම යෙදෙන්නේ ආකාසානං ඡායතනේ විඥානං ඡායතනේ ආකින්චඤ්ඤායතනේ නේව සංඥානා සංඥායතනේ. ඊකන් නේව සංඥානා සංඥායතන හිතේ චෛතසික 30ක් යෙදෙනවා කියන එකයි ඒ කිව්වේ. ඊළඟට ලෝකෝත්තර හිත්වල යෙදෙන චෛතසික සංඛ්‍යාවයි දැන් මේ කියලා දෙන්නේ. ලෝකෝත්තර හිත් 8ක් තියෙනවා. විස්තර වශයෙන් කීයද? විස්තර වශයෙන් කීයද? 40යි. 40යි ස්වාමීන් වහන්සේ. විස්තර වශයෙන් 40ක් වෙනවා. කොහොමද 40ක් වෙන්නේ? ඥාන පහෙන් ධ්‍යාන වේද ධ්‍යාන බේදයෙන් ස්වාමීන් වහන්සේ. ඔව් මං අහන්නේ ධ්‍යාන බේදයෙන් ගත්තාම ප්‍රථම ධ්‍යානයට සිත් කීයක් එනවද? 8ක් වෙනවා. 8ක් වෙනවා. මොකක්ද යට? සෝවාන් මාර්ගඵල සකෘදාගාමී මාර්ගඵල සිත අනාගාමී මාර්ගඵල අරහත් මාර්ගඵල ඵලසිත වශයෙන් අනාගාමී මග්ගසිත ඵලසිත රහත් සිත. ගෝලියෝ ටික බොහොම හොඳයිනේ. හොඳයි පින්වත්නි. ඊළඟට එතකොට ලෝකෝත්තර ප්‍රථම ධාන සිත් 8 අන්න සමාන චෛතසික 13යි. අපමඤ්ඤා ඇරෙන්න සෝබන චෛතසික 23යි. කියන චෛතසික 36 යෙදෙනවා. ඒ කියන්නේ ලෝකෝත්තර ප්‍රථම ධාන සිත් 8 අන්න සමාන චෛතසික 13යි. අපමඤ්ඤා චෛතසික ඇරෙන්න සෝබන චෛතසික 23යි කියන සෝබන චෛතසික 23න් දෙකක්නේ අපමඤ්ඤා ඒකයි වුණාට පස්සේ 23යි ඉතුරු වෙන්නේ. එන්නේ 23යි කියන චෛතසික 36 යෙදෙනවා. ද්විතීය ධාන සිත් 8 විතරකේ ඇරෙන්න ඉතිරි චෛතසික 35 යෙදෙනවා. තෘතීය ධාන සිත් 8 විතරකේ ਵਿਚාරයේ දෙකම ඇරෙන්න චෛතසික 34ක් යෙදෙනවා. චතුර්ථ ධාන පංචම ධාන සිත් 16 විතක්ක ਵਿਚාර පීතිය ඇරෙන්න චෛතසික 33ක් යෙදෙනවා. ලෝකෝත්තර හිත් හටගන්නේ නිවන අරමුණු කරගෙන. අපමඤ්ඤා චෛතසික උපදින්නේ සත්වයන් අරමුණු කරගෙන. ලෝකෝත්තර හිතට ඇති වෙන්න ඕන පින්වත්නි නිවන අරමුණු කරගෙන. නමුත් කරුණා මුදිතා කියන චෛතසික දෙක ඇති වෙන්නේ සත්වයෝ අරමුණු කරගෙන. හැබැයි සත්පුද්ගල සංඥාවක් නිවන් දකින්න උතුමන්ට කොහෙත්ම නැහැ. අරමුණු වල වෙනස්කම හින්දා ලෝකෝත්තර හිත්වල පින්වත්නි අපමඤ්ඤා චෛතසික දෙක කියන කරුණා මුදිතා දෙක හටගන්නේ නැහැ.
මහත්ගත හිත්වල විරතිය දෙන්නේ නැත්තේ ඒ සිත් කසිනාදිය අරමුණු කරගෙන උපදින හින්දා. විරති කියන්නේ සම්මා කම්මාන්ත සම්මා වාචා සම්මා ආජීවයෝ පින්වත්නි මහත්ගත හිත්වල ඒව යෙදෙන්නේ නැත්තේ ඒ හිත් කසිනාදිය අරමුණු කරගෙන දියුණු කරලා තියෙන හිත් හින්දා. ඊටාම වැඩි ගණනක් චෛතසික ධර්ම එකපාර යෙදෙන්නේ ලෝකෝත්තර ප්‍රථම ධාන හිත්වල. ලෝකෝත්තර ප්‍රථම ධාන හිත්වල තමයි ඊටාම වැඩි ගණනක් චෛතසික එකපාර යෙදෙන්නේ. එකපාර චෛතසික කීයක් එනවද? 38 හොඳට කල්පනා කරන්න. එකපාර අර 38 පටලව ගත්තේ මේ ඔය ඇත්තෝ 38ම යෙත්නවා කිව්වට අනියත විදිහටත් එනවනේ. ඒ අවස්ථාව අනුව යෙත්නවනේ. හැබැයි 38ම එකපාර අර කලින් කිව්ව ඒ තැනේදී ලැබෙන්නේ නැහැ. මේ නමුත් ලෝකෝත්තර ප්‍රථම ධාන හිත්වලදී සම්පූර්ණයෙන්ම යෙදෙනවා 36ක්. ඒ කියන්නේ වැඩිම චෛතසික ප්‍රමාණයක් යෙදෙන්නේ ලෝකෝත්තර ප්‍රථම ධානයේදී. කාමාවචර කුසලයේදී සාමාන්‍යයෙන් චෛතසික 38ක් යෙදෙනවා කියලා අපි කලින් කිව්වා. ඒ වුණාට ඒ තැනේදී එකවරකට යෙදෙන්න පුළුවන් වැඩිම චෛතසික ගන්න 34යි. 38ක් යෙදෙනවා. හැබැයි එකපාරට එක හිතක යෙදෙන්න පුළුවන් උපරිම ප්‍රමාණය 34යි. ඒකට හේතුව සමහර චෛතසික යෙදෙන්නේ ඒ හිතේ හැටියටේ ස්වභාවය අනුව. ඊටාම අඩු ගන්න චෛතසික යෙදෙන්නේ මොන හිත්වලද? දෙපස් විඥාන. දීපඤ්ඤ දීපංච විඥාන නැත්තම් දෙපස් විඥාන. එතකොට දෙපස් විඥාන වල තමයි පින්වත්නි ඊටාම අඩු ගන්න චෛතසික ධර්ම යෙදෙන්නේ. පින්වත්නි මේ විදිහට ඔය ඇත්ත චෛතසික කාණ්ඩයේ අතින් ඉගෙනගෙන අවසන් වුණා. දැන් බලමු ඔය පින්වතුන්ගේ මතකයේ කොහොමද කියලා. දැන් ඔබ ඉගෙනගෙන අවසන් කළේ ප්‍රබල කොටස් දෙකක්. ඔය ප්‍රබල කොටස් දෙක ඉගෙනගෙන අවසන් වුණා කියන්නේ ඔය ඇත්තන්ට දැන් වෙනදා ධර්ම දේශනාවක් අහනකොට ඔය ඇත්තන්ට අනේ මේක තේරෙන්නේ නැණේ කියලා හිතුණා නම් දැන් ස්වාමින්වහන්සේගේ මුවින් වචනේ පිට වෙනකොටම ඔය ඇත්තන්ට කවුන තේරෙන තරමටම හොඳ දැනුමක් ඇති වෙනවා. ඒ වගේම පොත්පත් කියවනකොට අනේ මේ පොත් ගැඹුරුයිනේ කියලා හිතුවා නම් දැන් ඔය ඇත්තන්ට එහෙම දැනෙන්න විදිහක් නැහැ. ඔය ඇත්තන්ට හොඳට වැටහෙන්න ඕන. හැබැයි එහෙම කියලා තාම අංග සම්පූර්ණ නැහැ. මූලික වටේ විතරයි ඔය. පින්වත්නි ප ဋ ාණ වගේ තැනකට ගියාම තමයි ඔක්කොම අංග සම්පූර්ණව දැනීගෙන ගන්න, තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. අපි ටිකෙන් ටික මේ යන්නේ ප ဋ ාණය උදෙසා. ඒ වගේම මාර්ගඵල උපදවා ගන්න කවුණු ආදී සියල්ලම ඔය පින්වතුන්ට ඉදිරියේදී කියලා දෙනවා. දැන් මතකයේ ගම් බලන්න. පින්වත්නි උපේක්ඛා ඒකාග්‍රතාව සහිත හිත ඇතුළත් වෙන්නේ මොන කොටසේද? ඒකාග්‍රතාව සහිත ධානය කොටසේ සයන්ස්. පංචම ධානය. ඔව් ධාන කොටසේ මොන හිතද ඒක? පංචම ධානය. පංචම ධාන හිත. එතකොට දුක්ඛ සහගත කාය විඥානයේ තියෙන කොහෙද? හේතුක සිත්වල අකුසල විපාක. උපේක්ඛා සහගත විචිකිච්ඡා සංපයුක්ත හිත තියෙන කොහෙද? මෝහ මූල සිතේ. මෝහ මූල සිතේ සයන්ස්. අන්තිම සිත. නේව සංඥා නා සංඥායතනයේ තියෙන කොතනද? ආරූපාවචර සිත හතරවෙනි සිත. සුඛ සහගත කාය විඥානයේ තියෙන කොහෙද? හේතුක අකුසල විපාක. කුසල විපාක. හොඳයි එහෙනම් දැන් කියන්නකෝ බලන්න උපේක්ඛා සහගත සම්පටිච්ඡනය කොහෙද තියෙන්නේ කියලා? උපේක්ඛා සහගත සම්පටිච්ඡනයේ තියෙන හේතුක කුසල සහ අකුසල කියන දෙකේම. බොහොම හොඳයි පින්වත්නි. අහේතුක කුසල සහ අකුසල කියන දෙකේම. අදිමොක්කේ තියෙන්නේ කොතනද? මෝහ මූලික සිත්වල විචිකිච්ඡාව නැති සිතේ. උද්දච්චයේ සහිත සිතේ. මේ පංච විඥාන වල ඔව් අපි චෛතසික කාණ්ඩයෙන් ගත්තොත්
ප්‍රකීර්ණක චෛතසිකේ. ප්‍රකීර්ණක. ප්‍රකීර්ණක චෛතසික 6යි. චෛතසික වලින් ගත්තොතින් අහිරිකේ තියෙන කොහේද? අහිරිකේ තියෙන අකුසල චෛතසික. අකුසල සාධාරණ 4න් එකක්. 4න් එකක්. එතකොට ප්‍රඥාව තියෙන්නේ ප්‍රඥාව තියෙන්නේ සෝබන චෛතසික වල අනියත චෛතසිකයක් ලෙස. අනිවාර්යයෙන්ම හැම කුසාසිතකම යෙදෙන්න ඕන චෛතසික කීයක් තියෙනවද? 19ක් තියෙනවා. සෝබන සාධාරණ චෛතසික. අනිවාර්යයෙන්ම හැම අකුසල හිතකම යෙදෙන්න ඕන අකුසල චෛතසික කීයක් තියෙනවද? 4ක් තියෙනවා. අනිවාර්යයෙන්ම කුසල් අකුසල් හැම සිතක්ම ගත්තාම හැම හිතකම යෙදෙන්න ඕන චෛතසික කීයක් තියෙනවද? 7යි. සබ්බචිත්ත සාධාරණ චෛතසික 7. එතකොට පින්වත්නි ඔය ඇත්තෝ පරමාර්ථ ධර්මවල චිත්ත චෛතසික පරමාර්ථ විදිහට මේ ඉගෙන ගන්න ස්කන්ධවල මොනවද? විඥාන ස්කන්ධය. විඥාන ස්කන්ධය, වේදනා ස්කන්ධය, ස්කන්ධ සංඛාර ස්කන්ධය. නාම. ඔබට කල්පනා කළ සිත් උත්තරේ විදියට විඥාන ස්කන්ධය චෛතසික වල පංචස්කන්ධයේ පංචස්කන්ධයේ නැවත ප්‍රශ්නය අහනවා. පංචස්කන්ධයේ ඔය ඇත්තෝ දැන් මේ චිත්තචෛතසික විදියට ඉගෙන ගත්තේ ඒවා අයිති වෙන්නේ මොන කොටස් වලටද? මොකටද? නාමස්කන්ධය. වේදනා සංඥා සංකාර විඥාන කියන නාමස්කන්ධයට. ඔව් නාමස්කන්ධයට. හරි. නාමස්කන්ධයේ කොයි කොටස් වලටද? වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ 4ට. එතකොට ඔය ඇත්තෝ මේ ඉගෙන ගත්ත විඥාන සහ ඒක සිත සහ චෛතසික කියන ඒවා නාමස්කන්ධයටයි අයිති වෙන්නේ. නාමස්කන්ධේනොත් පින්වත්නි වේදනා ස්කන්ධයට අයිති වෙන්නේ මේ ධර්ම වලින් මොකද්ද? චෛතසික. චෛතසික. වේදනා චෛතසික කියන සබ්බචිත්ත සාධාරණ චෛතසිකය. වේදනාව සම්පූර්ණ අතීත වේවා අතීත වේවා අනාගත වේවා වර්තමාන වේවා මහා විශාල වේදනා ගොඩක් තියෙනවානේ. එතකොට තුන් ආකාරයක් වුණු හරි පස් ආකාරයක් වුණු මේ අතීත වර්තමාන අනාගත වේදනා ගොඩ මේ වේදනා ගොඩ අයිති වෙන්නේ මොන චෛතසිකයටද? වේදනා චෛතසික. වේදනා චෛතසිකයේ තියෙන කොහේද? සබ්බචිත්ත සාධාරණ සබ්බචිත්ත සාධාරණ චෛතසික වල සංඥා ස්කන්ධය සංඥා චෛතසික. සබ්බචිත්ත සාධාරණ චෛතසිකය. සංඥා චෛතසිකයයි තියෙන්නේ සබ්බචිත්ත සාධාරණ චෛතසික වල. සංඛාරා ස්කන්ධයට අයිති වෙන්නේ මොනවද? ඉතුරු චෛතසික 50. චෛතසික 50. චෛතසික 50. එහෙම කියලා බෑ 50ම කියන්න ඕන. අකුසල ආහෙත් අන්‍ය සමාන සමාන රාශිය සබ්බචිත්ත සාධාරණ සබ්බචිත්ත 6යි සබ්බචිත්ත 5යි අන්‍ය සමාන ඉතුරු ප්‍රකීර්ණක 6යි අකුසල 14යි සෝබන චෛතසික 25යි. හොඳයි. ඉතින් සංඛ්‍යා වලින් නෙමෙයි නම් වලින්ම කියන්න බලන්න. පස්ස වේදනා වේදනාව කිව්වොත් වැරදි. නෑ පස්ස වේදනා පස්ස සංඥා චේතනා ඒකාග්‍රතාව සංඥාව ගන්නත් බෑ. අහපව මුලින් කියන්න. පස්ස වේදනා චේතනා වැරදි. වේදනාවයි සංඥාවයි දෙක ගන්න බෑ. අහපව කියන්න. පස්ස චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මනසිකාරය විතක්ක විචාර අනිමෝක විරිය ප්‍රීති ඡන්ද මෝහ අහිරික අනෝතප්ප උද්දච්චය ලෝභ දිට්ඨි මාන දෝෂ ඉස්සා මච්චරිය කුක්කච්චය තින මිත්ත විචිකිච්ඡාව
සද්දා සති ඉරියොතප්ප අලෝභ අදෝස තත්‍ර මච්ඡතා කාය පස්සති චිත්ත පස්සති කාය ලෞතා චිත්ත ලෞතා කාය මුදිතා චිත්ත මුදිතා කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා කාය පාගෝඤ්ඤතා චිත්ත පාගෝඤ්ඤතා කාය උච්චතා චිත්ත උච්චතා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කරුණා මුදිතා පඤ්ඤා. බොහොම හොඳයි පින්වත්නි. එහෙමනම් ඔන්න ඔය සත්පුරුෂයෝ දැන් චෛතසික කාණ්ඩයත් අදින් අවසන් කළා. එහෙමනම් අදට ප්‍රමාණවත් නේද අපේ ධම්මික මහත්මයා? තනවාද පොඩි ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද අවසරයි? ඔව් අහන්න. තනවාද දැන් අපි සාමාන්‍යයෙන් සංකාර ස්කන්ධයේදී බොහෝ විට කියනවා චේතනා චෛතසිකය තමයි ප්‍රධාන වෙන්නේ කියලා. ඒකට හේතුවක් තියෙනවද සවන්නස්? ඔව් පින්වන්ත මහත්මයා, ඒකට හේතුව තමයි සිතත් හිතේ යෙදෙන චෛතසිකත් ඒ කටයුතු වල යොදවාලන ශක්තිය වෙන්නේ චේතනාව හින්දා. හැම චෛතසිකයකටම යම්කිසි ශක්තියක් තියෙනවා කුමන හෝ වැඩක් කරන්නට. ප්‍රඥාවට නුවණ සම්බන්ධව, මෝහයට ඒ මුලා කරන අරමුණ මුලා කරන ස්වභාවය සම්බන්ධව යම්කිසි කටයුත්තක් තියෙනවා. හැබැයි යම් කටයුත්තක් කරන්න ඇතිවන ඒ චෛතසික ධර්මයෝ ඒ කටයුතු වල යොදවාලන ශක්තිය වෙන්නේ චේතනාව. හිත රජුනම් චෛතසික ධර්ම අතරේ සෙම්පතියා වෙන්නේ චේතනාවයි. චේතනාව තමයි කර්මයේ බවට පත් වෙන්නේ. හිතයි හිතේ යෙදෙන චෛතසික ධර්මයි ඒ කටයුතු වල යොදවාලන ශක්තිය තමයි චේතනාව කියලා කියන්නේ. පැහැදිලිද? ඔව් පැහැදිලි සර්. ඊට සරණයි. දැන් බොහොම ධර්මදේශනාවලත් ඔය ස්කන්ධ පහ ගැන කතා කරනකොට සංස්කාර ස්කන්ධයට කතා කරන්නේ චේතනාව කියලා. දැන් අර වේදනා සංඥා චේතනාව කියලා. ඉතින් ඒක ඇත්තටම සම්පූර්ණම නිවැරදි නැහැ නේද? දැන් හිතන්නකො සූත ධර්ම දේශනාවලදී භාග්‍යවතුන් වහන්සේ මේ චෛතසික 50ම කියන්නේ. ඒ කියන්නේ වේදනා සංඥා චෛතසික දෙක ස්කන්ධ වලට අරගෙන භාග්‍යවතුන් වහන්සේ චේතනාපස්ස මනසිකාර වගේ චෛතසික කීපයක් විතරක් දේශනා කරනවා සම්මුති සූත දේශනාවලදී. එහෙම දේශනා කරන එක අතිශයම නිවැරදි. මොකද චේතනාව කියනකොටම සිතයි සිතේ යෙදෙන චෛතසික ධර්මයි ඒ කටයුතු වල යොදවාන ශක්තියනේ. දැන් බලන්නකො මේ අනුපිළිවෙලට එනකොට චේතනාවෙන් පස්සේ නිතුරු චෛතසික ටික ඔක්කොම එන්නේ. එතකොට මේ විදිහට ගත්තට පස්සේ අර චේතනාව කියන ධර්මතාවයේ විතරක් සංඛාරස්කන්ධයේදී කතා කළා කියලා ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි චේතනා ආදීති චෛතසික කියලා පැහැදිලිව කිව්වොත් ශ්‍රාවකයන්ට ඒක හොඳට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. චේතනාව පස්සේ මානසිකාරය වගේ චෛතසික කීපයක් භාග්‍යවතුන් වහන්සේ සංඛාරස්කන්ධය විස්තර කරන සූත්‍ර ධර්ම දේශනාවලදී අරගෙන තියෙනවා. මේ ඔක්කොම කියනවට වඩා ඒක අසන්නාට තේරුම් කරවන්න පහසු වෙන හින්දා. ඊළඟ සරණයි. බොහොම හොඳයි සත්පුරුෂ පින්වත්නි. එහෙමනම් ඔය ටික කටපාඩම් කරගන්න, මතක් කරගන්න. ඔය ඇත්තෝ මේ විශාල කඩයින් දෙකක් ඔය පැන්නේ. දැන් නම් ඔය ඇත්තන්ට ඉතිරි කවුණු එකක්වත් ගැඹුරු නැහැ කියලා අපි කියනවා. එහෙම කිව්වයි කියලා ඔය ඇත්තෝ ගැඹුරු නැහැ කියලා හිතට අරගෙන කටයුතු කරන්නත් එපා. මොකද අභිධර්මයේ කියන්නේ ශ්‍රාවකයින්ට විශේෂවන භූමියක් නෙමේ, බුදුරජාණන් වහන්සේට විශේෂවන භූමියක්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ විදිහටම ඔය ඇත්ත මේ කවුණු දැනුවත් වෙන්නට ඕනේ, දැනගන්නට ඕනේ, ඉගෙන ගන්නට ඕනේ. උතුම් වූ සී සද්ධර්මයේ තුල පින්වත්නි අභිධර්මයේ දැනගත්තා කියලා කියන්නේ ඔය ඇත්තෝ මේ මහ පොළවෙන් හරියට වැලි කැටයක් වගේ පුංචි ප්‍රමාණයක් හොඳටම තේරුම් ගත්තා වගේ උතුම් වූ සී සද්ධර්මයෙන් අල්ප මාත්‍රයක යම් වැටහීමක් ඇති කරගත්තා වෙනවා. ඒ අල්ප මාත්‍රය ඔය ඇත්තන්ට නිවන් දොරම ඉවර කරලා තේවි. ඔය ඇත්තෝ අහන, දකින, කියවන, පෙනෙන හැම දහම් කවුණක්ම ඔබට ඊටාම හොඳට විස්තර වශයෙන් දැනගන්න තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ අසීමාන්තික ඥාන සම්භාරයෙන් පින්වත්නි අල්ප මාත්‍රික ප්‍රමාණයක් ඔය ඇත්ත මේ විදිහට දැනගන්නේ. අවිනාශ මේ පුංචි ප්‍රශ්නයක් අහන්නද?
ඔව් අහන්න. සයනාංශ දැන් අපි මේවා කටපාඩම් කරගන්නවා නම් අභිධර්මයේ කරුණු. එතකොට අපි කියමු අපිට මේ භවයේදී නිවන් දකින්න ලැබුණේ නැහැ කියලා. එහෙම වුණොත් අපි ඊළඟ භවයේදී මේ කටපාඩම් කරගත්ත දේවල් අපි අරඥාන සයනාංශ පින්වන්ත මහත්මිය මානසිකාරී කියලා ධර්මතාවයක් තියෙනවා. විතක්කේ කියලා ධර්මතාවයකුත් තියෙනවා. එතකොට මේ කටපාඩම් කරගත් ආදී කර්මවල විපාකයෝ ඒ කියන්නේ විපාක හිත් ලැබෙන්න එපාය. ඒ ලැබෙන විපාක හිතේම විපාකයෝ උපපච්ච වේද්‍ය අපරාපරිය වේද්‍ය විදියට ওই නාම රූප වලට අනාගතයේදී පත්‍ය වෙන්නේ නැද්ද? හිතන්නකෝ සරියුත් මහරහතන් වහන්සේ ඒ තත්ත්වයටපත් උනේ කොහොමද? මුගලන් මහරහතන් වහන්සේ, ආනන්ද මහරහතන් වහන්සේ, දාරුචීරිය මහරහතන් වහන්සේ මේ හිතගෙන බණපද දෙක තුනක් අහනකොටම වහා විඥා ලැබන විශ්වෝන් අතර අගතන්තෝ ලැබන තත්ත්වයටම එහෙමපත් උනේ කොහොමද? ඔය ඇත්ත මේ පාඩම් කරන දැන ඉගෙන ගන්න ඒවා කවදාවත් අපත යන්නේ නැහැ. ඔය ඇත්තන්ට මේවා අතිශයින්ම මහෝපකාරී වෙනවා. දැන් නම් හරිම අමාරුයි කියමුකෝ යම් කවුණක් තීරුම් ගන්න. හැබැයි ඔය ඇත්තෝ අතර නැද්ද කියන්නකෝ කියනකොටම තීරුම් ගන්න පුළුවන් අය. ඒ ඇට හැකියාව ලැබුණේ කොහෙන්ද? ඔවුන්ගේ පෙර පින් වලින් නෙමෙයිද? එතකොට පෙර මේ කරපු කරුණු වලින් ඔය ඇත්තෝ මේ ඉගෙන කියා ගන්න ධර්මය අද හිතන්නකෝ ඔබ පදපරම කෙනෙක් කියලා මෙතින්දි මගපල් ලබන්න බැරි වුණා කියලා. හැබැයි ඒ පදපරම තත්ත්වේ නැති වෙලා ගිහිල්ලා ඊළඟට ඔය ඇත්තෝ උග්ගටිතඤ්ඤ විපේතඤ්ඤ නීය තත්ත්වයකටපත් කරවනවා. මේ ලබා ගන්නා වූ දැනුම මේ කිසි දවසක අපත යන්නේ නැහැ. ඔය ඇත්තන්ට තව කෙනෙක්ට දහම් කවුණක් විස්තර කළ දෙන්නත් උපකාර වෙනවා. ඔබට දහම් කවුණක් අවබෝධ කරගන්නත් උපකාර වෙනවා. ඔය ඇත්තන්ට කෙලෙසුන් නසා මගපල් ලබන්නත් උපකාර වෙනවා. කෙලෙසුන් නසා මගපල් ලැබුවා කියන්නේ සර්වඥතා ඥානෙ ලැබෙනවා කියන එක නෙමෙයිනේ. තමන්ගේ කෙලෙසුන් නැසෙන එක විතරයිනේ. තමන්ගේ කෙලෙසුන් නැසුණාට ධර්මය පැහැදිලිව දේශනා කරන්න ඊයට හැකියාවක් ලැබෙන්නේත් නැහනේ. එහෙම ලැබෙන්න නම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේම ශ්‍රාවකයෝ විදියට බුදුරජාණන් වහන්සේගෙන් අහලා දැනගන්න එපා. නැත්නම් අද වගේ කියවලා බුදුරජාණන් වහන්සේ කිව්වා සමානව ඒක ඇහුණහා සමානව කියවලා දැනගන්න එපා ශ්‍රාවකයින්ට. එන්නේ ශ්‍රාවකයෙක්ට ධර්මාවබෝධය ලබන එකට අතිශයින්ම උපකාර වෙනවා. කිසි දවසක මේ ඉගෙන ගන්නදී කවදාවත් අපත යන්නේ නැහැ නිවන් දකින්නකම්. සනස මේ ප්‍රශ්නය අහුවේ දැන් දහම් පාසලේදී අපි ඔය සෝබන සාධාරණ චෛතසික ඔක්කොම ඉගෙන ගත්ත නිසා එදා ඒවා කටපාඩම් කරපුවා අද සයන්නාන්සලා කියලා දෙනකොට ඒවා ගලාගෙන එනවා සයන්නාන්ස ඒ කටපාඩම් කරපු දේවල්. ඒක මේ ආත්මෙදී එහෙමයි. ඉතින් මම කල්පනා කරේ සයන්නාන්ස දැන් අපි ඊළඟ ආත්මික හිටනොත් ආයි ධර්ම දේශනා අහනකොට මේවා අපිට හැමම ගලාගෙන ඒ විදිහ එනවද කියන එක තමයි සයන්නාන්ස අනිවාර්යයෙන්ම පින්වන්ත මහත්මිය පෙර ඇසූ පිරු පුරුදු දහමක් වගේ හොඳට දැනනා වගේම කියනකොට මේක තේරුම් ගන්න පුළුවන් විදියට ඔබේ නාම රූප ධර්මයන් තුල බෝධිපාසික ධර්මාදී වැඩලා පාරමිතාදී වැඩලා ඔබ හොඳට මුහුකුරා ගිය තත්යකටපත් වෙනවා. එහෙමනම් අපේ ධම්මික මහත්මයා ප්‍රමාණවත් නේද? හොඳයි ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් අලුතින් පටන් ගත්ත අභිධර්ම පන්තිය ගැන මේ පිරිසට දැනුවත් කරනවා ස්වාමීන් වහන්සේ. ඒකට කැමති කෙනෙකුට නැවතත් මුල සිට ඒක පුනරීක්ෂණ පන්තියක් වගේ කරගෙන යන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. පින්වන්ත ධම්මික මහත්මයා දැන්ටමත් ඒක ප්‍රමාණය ඉක්මවා ගිහිලා තියෙනවා. ඒක නිසා මේ පින්වතුන් මේ පන්තියේම රැඳී සිටීමයි සුදුසු. මොකද ඔය ඇත්තෝ අහපම මුලට යනකොට තවත් අවුරුද්දක් විතර ඔය ඇත්තෝ ආපස්සට යාවි. නමුත් තව කෙනෙක්ට ඒක අවස්ථාවකුත් තියෙනවානේ. ඒ නිසා ඔය ඇත්තෝ මේ පන්තියේ හිටියා කියලා මුල් ටික අමතක වීමක් ඔබට වෙන්න දෙන්නේ නැහැ. ඔබ දන්නවනේ අපි කියලා දෙන විදිහ. ඔක්කොම පරණ ටික නැවත අලුත් කර මතකයට අරගෙන අලුතින් සම්බන්ධ වන අයට උනත් අපහසුයක් නොවන විදිහට ඉදිරියට යනවා. ඒ නිසා අලුත් පන්තියට ඔය ඇත්තෝ සහභාගී වීම අවශ්‍ය වෙන්නේ නැහැ. මේ පන්තියම ඔබට ප්‍රමාණවත් කියලා අපට හිතෙන්නේ. හොඳයි ස්වාමීන් වහන්සේ. එහෙමයි.
පින්වත්නි අලුතින් පන්තියක් පටන් ගත්තේ විශේෂයෙන්ම විවිධාකාර ඈත පිට රටවල් වල ඉන්න අයගේ අවශ්‍යතාවය වෙනුවෙන් ඒ අය දිගින් දිගටම ඉල්ලීම කරලා තිබ්බා. ඉතින් බොහෝ අය ඉල්ලීම් කළා. ඉතින් අවසානයේදී අපි කාල වේලාවත් එක්ක බලලා ඒ සත්පුරුෂයන් අතර ඒ ඉල්ලපු ඇත්තන්ටත් එහෙම අවස්ථාව ලබා දුන්නා. ඔය පින්වතුන් මේ පන්තියත් එක්කම රැඳී සිටින්න. ඉදිරියේදී ඔය ඇත්තන්ට ඉගෙන ගන්න හම්බෙන පාඩම් ටික අලුත් පන්තියේ ඉගෙන ගන්න මේ වගේම දිග කාලයක් යාවි. හැබැයි අලුත් පන්තියට ඔබ සහභාගී වුණොත් තවත් අලුතින් ඉන්න කෙනෙක්ට අවස්ථාවකුත් නැති වේවි නේද? මොකද 100යි ඉන්නේ 100යි ගන්න පුළුවන් වෙන්නේ. හොඳයි පින්වත්නි, එහෙමනම් ඔය ඇත්ත හැමදෙනාම අදත් අභිධර්මයේ ඉගෙන ගත්තා. සසරින් එතර වෙන්න මේ මහෝපකාරී වේවි. අනිත් ඇත්තෝ දැනුවත් කරන්න, ඒ ඇයටත් එකතු වෙන්න කියන්න. පින්වත්නි, මැදදී සම්බන්ධ වුණත් ඒ ඇත්තන්ට උපකාර වේවි. අපි කියලා දෙන ක්‍රමයේ අනුව මුල ටික නැවත මතක් කරන හින්දා ඒ ඇත්තන්ට ඒක උපකාර වේවි. සත්පුරුෂ පින්වත්නි, අදත් මේ ජනිත කරගත් පුණ්‍ය සම්භාරය ඔය සදහැවතුන් නමින් මියගිය සසරගත නෑද ඉන්නට අනුමෝදන් කරන්නට ඕන. මේහා සම්බන්ධ වූ ධර්ම දාන දායකත්වයන් දරුව සුපින්වත් අපේ දුබාහි පදිංචි ධම්මේ ගමගේ මහත්මාණන්, ඒ පින්වත් සාන්ති ගමගේ පින්වන්ත මහත්මිය, ඒ වගේම අපේ පින්වන්ත අපරැකේ පඤ්ඤාසාර පින්වත් පොඩි හාමුදුරන් වහන්සේ, අනිසිස ස්වාමින් වහන්සේලා, ඒ වගේම මේ භූමිය මිදලට අරගෙන අපට පූජා කර සුපින්වත් ව්‍යාපාරික ජයලාල් මැතිතුන්, එම මැතිණිය දූ දරුවන්, ඒ වගේම සත්පුරුෂ ඔබ හැමදෙනාගේම නමින් මියගිය සසරගත නැත ඉනට ඒකාන්තයෙන් මේ ධර්ම දානමේ පුණ්‍ය ධර්මිය අනුමෝදන් වේවායි කියලා ඥාතීනට පින් අනුමෝදන් කරන්න. ඉදම් මේ ඥාතීනං හෝතු. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම් වූ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම් වූ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් කරන්න. අල්පේසාක මහේසාක මහානුභාව සම්පන්න සක්‍ර වෛශ්‍රවන් දතරාෂ්ට විරූඪ විරූපාක්ෂ ආදී කොටගත් සමස්ත දිව්‍ය රාජ සමූහයා මේ පින් අනුමෝදන් වේවා. පින් අනුමෝදන් වන දෙවියෝ නිරන්තරයෙන්ම ඔබ හැමදෙනාම රකිත්වා. දෙවියෝ පින් ලබත්තා. දෙවියෝ ඔබව රකිත්වා. දෙවිවරු නිවනින් සැනසෙත්වා. ඒකල දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ආකාසට්ටාච ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකාන්ති. සත්පුරුෂ පින්වත්නි, නිවනම අරමුණු කරන්න. මේ පුණ්‍ය ධර්මයෝ ඔය සත්පුරුෂයිනට මේ ගුහුර කටුක දුක්ඛිත සසර දුක් නසා සසරින් එතරව නිවන් දකින්නට හේතු සම්පත්ම වේවායි කියලා නිවනම අරමුණු කරන්න. ඉදන් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන් හෝතු. මේ පින නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා. මේ කුසලයේ බලයෙන් නිවන් දකිනාතුරුම පස්පව් දස අකුසල් කරන බාලයින්ගේද අසත්පුරිසයින්ගේද පාප මිත්‍රයින්ගේද ආශ්‍රය නොලැබේවා. දානාදී පින්කම් කරන සීලාදී අනන්ත ගුණ පුරන විදර්ශනාදී භාවනා වඩන සත්පුරිසයින්ගේද කල්යාණ මිත්‍රයින්ගේද බුද්ධාදී ආර්ය මහෝත්තමයින්ගේද ආශ්‍රයම ලැබේවා.
දෙනු ලැබේවා. සත්පුරුෂ පින්වත්නි ඔබටයි අපි ආශිර්වාද කරන්නේ අපි අපරැකේ පඤ්ඤාසර පොඩි හාමුදුරුවන්ට අනිකුත් සියලුම සිසු ස්වාමීන් වහන්සේලාට අද ධර්ම දාන දායකත්වයේ දරුවෝ පුණ්‍යවන්ත අපි දුබායි පදිංචි ධම්මිකමගේ මහත්මාණන්ට දයාබර මහත්ම සාන්තිකමගේ මහත්මියට මිනිපුර අමාසාන්ත තපුවන ආරංසේනාසන අපි වෙනුවෙන් නිර්මාණය කරලා මිලදීගෙන අපට පූජා කළ සුපින්වත් ව්‍යාපාරික ජයලාල් ප්‍රේමසිංහ මැතිතුන් එම පින්වන්ත සාන්තිරන්තුන්ගේ මැතිණිය පින්බර දියණිය පුතණුවන්ට විවිධ රටවල් සිටින අභිධර්මයේ ඉගෙන ගන්නා පුණ්‍යවන්ත ඔබ සැමට අපි ආශිර්වාද කරන්නේ පින්වත්නි ඔබ සියලු දෙනාටම තබන පියවරක් පාසා තුනුරුවන්ගේ ආශිර්වාදී දිව්‍යාංගී රැකවරණය ලැබීවා දීර්ඝායුෂ ලැබීවා. අභිවාදන සීලිස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරු ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවචි අතු නිබ්බාන සම්පatti ඉමිනාති සමිච්ඡතු. සාදු සාදු සාදු. අප සියලු දෙනා මේ අවස්ථාවේදී අප රැස් කරගත් තවසීල් කුසල් සියලු දෙන පින්වත් ස්වාමීන් වහන්සේලා අනුමෝදන් කර සිටිමු. මේ වගේම ස්වාමීන් වහන්සේලා රැස් කරගත් තවසීල් කුසල් සංසය අපි අනුමෝදන් වෙමු. අවසානයේ ස්වාමීන් වහන්සේලා මහා සංඝරත්නය කමා කරවා ගනිමු. ඕඛාස වන්දාමි භන්තේ මයා කතං පුඤ්ඤං ස්වාමිනා අනුමෝදිතබ්බං සසත අනුමෝදාමි ස්වාමිනා කතං පුඤ්ඤං මයං දාතබ්බං සසත අනුමෝදිත සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡයං කමතමේ භන්තේ ඕකාස කමාමි භන්තේ සසත කමාමි කමිතබ්බං ဒုတိယ ම්පි ඕකාස කමාමි භන්තේ සසත කමාමි කමිතබ්බං တတိယ ම්පි ඕකාස කමාමි භන්තේ